අයිබෝන් හරි අපි අද මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි උගන්වපු අලෙවිකරණය පාඩමට අදාළ තවත් එක වැදගත් මාතෘකාවක් පිළිබඳව තමයි මෙතෙන්දී අපි කියලා දෙන්න උත්සාහ කරන්නේ. හරි දැන් පුතාලට පළවෙනි වීඩියෝ එකේදී වීඩියෝ වලදී පුතාලා දන්නවා දැනට දැන් අපි මේ අලෙවිකරණ පාඩමේ දෙවෙනි සෙෂන් එකේදී කතා කරන්නේ ඇත්තටම මේ පෝපීස් පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. පෝපීස් පිළිබඳව. පෝපීස් කියලා කියන්නේ ප්‍රොඩක්ට් කියන එක, ඒ වගේම ප්‍රයිස් කියන එක, ඒ වගේම ප්ලේස් කියන එක, ඒ වගේම ප්‍රොමෝෂන් කියන එක. මෙන්න මේ ටික තමයි අපි පෝපීස් යනුවෙන් හඳුනන මූලික කාරණාවන් වෙන්නේ. ඒකෙදී අපි පළමුවෙන්ම සාකච්ඡා කරන්න පුතේ නිෂ්පාදිතය කියන මාතෘකාව නැත්තම් ප්‍රොඩක්ට් කියන එක පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. දරුවනේ මේ නිෂ්පාදිතය කියන මාතෘකාවේදී සාමාන්‍යයෙන් අපිට සාකච්ඡා කරන්න තියෙන මූලික දේවල් තමයි නිෂ්පාදිතය වර්ග කිරීම, ඒ වගේම නිෂ්පාත මිශ්‍රය පිළිබඳව, ඒ වගේම නිෂ්පාතක ජීවන චක්‍රය පිළිබඳව, ඒ වගේම සන්නම්කරණය පිළිබඳව, ඒ වගේම ඇසුරුම්කරණය පිළිබඳව මෙන්න මේ යනාදී කාරණාවන් පිළිබඳව තමයි මූලික වශයෙන් අපිට අවධානය යොමු කරන්න වෙන්නේ නිෂ්පාදිතය කියන මාතෘකාවෙන්. හරි තව දේවල් මෙතන අපිට කතා කරනකොට මේවා ඇතුළේදී තව මුණ ගැහෙනවා. දැන් අපි මේ පාඩමට දාලව කරපු සමහර වීඩියෝ වලදී අපි සාකච්ඡා කළා දැනටමත් නිෂ්පාදනය කියන එක වර්ග කරන්නේ කොහොමද? නිෂ්පාදක ජීවන චක්‍රය කියන්නේ මොකක්ද කියන කාරණාවන් පිළිබඳව ඔබට දැන් දල අවබෝධයක් ඇති. එහෙනම් අපි දැන් මේ වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතාලා නිෂ්පාත මිශ්‍රයක් කියන්නේ මොකද්ද? නිෂ්පාත මිශ්‍රයක් කියන එකේ අර්ථය කුමක්ද කියන එක පිළිබඳව තමයි අපි මේකෙදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. එහෙමනම් අපේ මාතෘකාව තමයි දරුවනේ නිෂ්පාදිත මිශ්‍රය කියන එක. නිෂ්පාදිත මිශ්‍රය. හරි අපේ මාතෘකාව. හරි අපි සාකච්ඡා කරමු නිෂ්පාත මිශ්‍රයක් කියන්නේ මොකක්ද කියන එක. සමහර ආයතන එක භාණ්ඩයක් වෙළඳපළට ඉදිරිපත් කරනවා. තනි එක භාණ්ඩයක් වෙළඳපළට ඉදිරිපත් කරන අවස්ථාවල් තියෙනවා. සමහර ආයතන ඉන්නවා එක භාණ්ඩයකට වඩා වැඩි ප්‍රමාණයක් වෙළඳපළට ඉදිරිපත් කරනවා. නේ දැන් ඔය සමහර පවුල් වල ඉන්නේ එක දරුවා. සමහර පවුල් වල එහෙම නේ සමහර පවුල් වල අර හෙල්මලු ක්‍රමයට පඩිපෙල් වගේ ළමයි ඉන්නේ. හරි නිෂ්පාත මිශ්‍රයක් කියන්නේ ඒක. නිෂ්පාත මිශ්‍රයක් කියලා කියන්නේ ස්මැක් ආයතනය ගත්තොත් ඔයාලා අහලා තියෙන ආයතන ස්මැක් ආයතනේ. හරි මෙයාලා පළතුරු බීම හදනවා. ඒ වගේම වතුර බෝතල් හදනවා. හරි මේගොල්ලන්ගේ විවිධ බයිට්ස් වර්ග තියෙනවා. බයිට්ස් කියන්නේ ඔය පොඩි ස්නැක් වර්ග වගේ දේවල්. ඒවා තියෙනවා ස්මැක් ආයතන. එතකොට දැන් මේ එක ආයතනයක් නිෂ්පාත ගොඩක් හදනවා. දැන් අපි ගත්තොත් එimhe යුනිලිවර් වගේ ආයතනයක් පුතේ. යුනිලිවර් වගේ ආයතනයක් ඒගොල්ලෝ සුප් කැට හදනවා. නේ? රසකාරක හදනවා. ඒගොල්ලෝ සබන් හදනවා. නූඩල්ස් වගේ දේවල් හදනවා. හරි? ඒ වගේම ෂැම්පු වර්ග හදනවා. සබන් කුඩු වර්ග හදනවා. ඒක විවිධ දේවල් මේ යුනිලිවර් ආයතන නිෂ්පාදනය කරනවා. එතකොට එක ආයතනයක් එකකට වඩා වැඩි නිෂ්පාදන සංඛ්‍යාවක් වෙළඳපළට ඉදිරිපත් කරනවා නම් ඒකට අපි කියනවා නිෂ්පාත මිශ්‍රයක් කියලා. ඒතර ඇයි යම්කිසි ආයතනයක් එකකට වඩා වැඩි නිෂ්පාදන එකක කියන්නේ වැඩි නිෂ්පාත සංඛ්‍යාවක් වෙළඳපළට ඉදිරිපත් කරන්නේ? ඒකට හේතුවක් තියෙනවා. එකකින් මොකක් හරි එකකින් පාඩු වුණොත් අනිත් එකෙන් ලාභ ගන්න පුළුවන්. නේ දැන් ස්මැක් ආයතනයට බයිට්ස් වතුර බෝතල් වලින් පාඩුනට කමක් නැහැ. පළතුරු බීම් වලින් ලාභ ගන්න පුළුවන්. නේ? අනිත් එක ස්මැක් එක භාණ්ඩයක තියෙන කීර්ති නාමය අනිත් ඒවාට පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙනවා. දැන් යුනිලිවර් ආයතනයේ හදපු ලක්ස් වලට සන්ලයිට් වලට සෑහෙන ලොකු කීර්ති නාමයක් තියෙනවා. එතකොට ඒ කීර්ති නාමය පාවිච්චි කරලා ඒගොල්ලෝ මොකද කරන්නේ? තවත් නිෂ්පාදන වෙළඳපළ ඉදිරිපත් කරනවා. නේද? එතකොට ඊට අමතරව අපි ගත්තාම ළමයි විවිධ පාරිභෝගික ඛණ්ඩ වෙත ළඟා වෙන්න පුළුවන්. නේ? බීම බොන අය, සබන් පාවිච්චි කරන අය,
බයිට්ස් කන අය, ඒ වගේ එක එක පාරිභෝගික ඛණ්ඩ වෙත ළඟා වෙන්න පුළුවන්. අනිත් එක තමයි තරඟයට සාර්ථකව මුහුණ දීමේ හැකියාවක් තියෙන ඕනම භාණ්ඩයක් අපි ගාව තියෙන නිසා. දැන් සිල්ලර කඩයක් වුණත් ඒ සිල්ලර කඩේ හැම භාණ්ඩයක්ම පොඩ හරි තියෙන්න ඕනේ. ඒන පාරිභෝගිකව හැරිලා නොයන්න. ඉතින් ඒ වගේ මේකේ ඒ වගේ වාසිදායක දේවල් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒකයි ආයතනයක් නිෂ්පාත මිශ්‍රයක් වෙළඳපළට ඉදිරිපත් කරන්න උත්සාහයක් දරන්නේ. දැන් මෙතෙන්දී ඕගොල්ලන්ගේ විභාගයට සාමාන්‍යයෙන් අහනවා නිෂ්පාත මිශ්‍රයක් කියන්නේ මොකක්ද? ඇයි ආයතනයක් නිෂ්පාත මිශ්‍රයක් වෙළඳපළට ඉදිරිපත් කරන්නේ කියන එක. හරි ඉදිරිපත් කරන්නේ ඇයි කියන එක අහනවා. ඊට අමතරව නිෂ්පාත මිශ්‍රයක තියෙන විවිධ ලක්ෂණ පිළිබඳව අපෙන් අහනවා පුතා විභාගෙදී අනිවාර්යයෙන්. නිෂ්පාත මිශ්‍රයක තියෙන විවිධ ලක්ෂණ පිළිබඳව. මොනවද නිෂ්පාත මිශ්‍රයක තියෙන විවිධ ලක්ෂණ කිව්වහම දැන් අපි සරල නිෂ්පාත මිශ්‍රයක් ඇඳගමුකෝ. හරි. අපි අඳිමු ටිකක් සරල නිෂ්පාත මිශ්‍රයක්. හරි අපි හිතමු අපි යම්කිසි ආයතනයක් තියෙනවා. ඒ ආයතනේ මෙහෙම තියෙනවා. ඒ ආයතනේ බීම වර්ග තියෙනවා. බයිට්ස් වර්ග තියෙනවා. බිස්කට් වර්ග තියෙනවා. තුනයි තියෙන්නේ. වර්ග තුනයි තියෙන්නේ. බීම තියෙනවා, බයිට්ස් තියෙනවා, බිස්කට් තියෙනවා. බීම ගත්තාම බීම වල දියුල් බීම තියෙනවා. අඹ බීම තියෙනවා. ඒ වගේම මිශ්‍ර පළතුරු බීම තියෙනවා. දොඩම් රස තියෙව තියෙනවා. බයිට්ස් ගත්තාම කඩල තියෙනවා. ඊට පස්සේ පීනට් තියෙනවා. පීනට් දැකලා තියෙන්නේ. ඊට පස්සේ තව මික්ස් බයිට් තියෙනවා. මික්සර් කියලා කියන්නේ මික්ස් බයිට් තියෙනවා. එච්චරයි. බිස්කට් ගත්තාම ඒගොල්ලන්ගේ මාරි තියෙනවා. වේපර්ස් වර්ගයේ බිස්කට් තියෙනවා. ක්‍රීම් කැකර් තියෙනවා. එච්චරයි. හරි. ඒතර පුතාලට විභාග දැන් මේ තමයි මේ යම්කිසි අපිට මේ x කියන ආයතනය කියලා දන්නකො. x ආයතනයේ නිෂ්පාදිත මිශ්‍රය. x ආයතනයේ නිෂ්පාත මිශ්‍රය. ඒතර විභාගෙදී මේ වගේ නිෂ්පාත මිශ්‍රයක් සමාට දීලා මේ නිෂ්පාත මිශ්‍රයේ ලක්ෂණ වාට කියන්න එන්න පුළුවන්. කියන්නේ. ඒතර මේ නිෂ්පාත මිශ්‍රයක ලක්ෂණ තමයි අපි මේකේ දිග, පළල, ගැඹුර, ඒ වගේම සංගතභාවය. සංගතභාවය. මෙන්න මේ අනාදී ලක්ෂණ පිළිබඳව පුතේ හොඳ අවබෝධයක් අනිවාර්යයෙන් ළමයිට තියෙන්න ඕන. දිග, පළල, ගැඹුර, සංගතභාවය. මොකද මේවෙන් කියවෙන දේ දැන් දිග නිෂ්පාත විශ්යක දිග බලන්නේ කොහම අඩි කෝද්ද තියලිවලා මේකේ දිග බලලා ලියන්න එපා මේම සෙන්ටිමීටර මෙච්චරයි කියලා. පළල බලලා ලියන්න එපා එහෙම. දිග පළල කියලා කියන්නේ ඒක නෙමෙයි. හරි. දිග කියලා කියන්නේ කිසියම් නිෂ්පාත මිශ්‍රයක අඩංගු මුළු අයිතම සංඛ්‍යාව මුළු නිෂ්පාදිත සංඛ්‍යාව අඩංගු මුළු නිෂ්පාත ප්‍රමාණය තමයි දිග කියලා කියන්නේ. දැන් මේකේ බීම වර්ග 4ක් තියෙනවා. බයිට්ස් වර්ග 3ක් තියෙනවා. බිස්කට් වර්ග කීයක් තියෙනවද? බිස්කට් වර්ග 3ක් තියෙනවා. ඒතර ඔක්කොම කීයද? 4යි මෙතන 6යි 10යි. ඒතර දිග මේකේ 10යි. කිසියම් නිෂ්පාත මිශ්‍රයක අඩංගු මුළු ඒකක සංඛ්‍යාව මුළු නිෂ්පාත වර්ග ප්‍රමාණය තමයි දිග කියලා කියන්නේ. පළල යනුවෙන් අදහස් වෙන්නේ පළල කියලා කියන්නේ පුතේ කිසියම් නිෂ්පාත මිශ්‍රයක අඩංගු පේලි සංඛ්‍යාව. පේලි සංඛ්‍යාව. පේලියක් කියලා කියන්නේ මොකද්ද? පේලියක් කියලා කියන්නේ සමජාතීය නිෂ්පාදන අඩංගු කාණ්ඩයක්. දැන් මේ බීම පේලිය මේ ඔක්කොම බීම වර්ග. බයිට්ස් පේලිය. බිස්කට් පේලිය. මේ බිස්කට් පේලිය තනිකරම තියෙන බිස්කට් විතරයි. දැන් මේ ගෑනු ළමයිගේ පේලිය, පිරිමි ළමයිගේ පේලිය, කාක්කෝ පේලිය, ගිරව් පේලිය. ඒතර ඒකේ ඉන්නේ සමජාතීය විතරයි. නේ? දැන් පිරිමි ළමයිගේ පේලියේ ඉන්නේ සමජාතීය පිරිමි ළමයි. ඉඳලා හිටලා අසමජාතීය එකකුත් ඉන්නවා. හරි සමජාතීය උන් අතර අසමජාතීයකුත් ඉන්නවා. හරි ඒතර පිරිමි ළමයි පේලිය, ගෑනු ළමයි පේලිය. දැන් මේ බීම පේලිය, බයිස් පේලිය, බිස්කට් පේලිය. මේක හැදෙන්නේ. ඔයාලට තේරෙනවද මම කියන්නේ පුතා? හරි ඒතර මේ පළල කියලා කියන්නේ සමජාතීය ලක්ෂණ තියෙන නිෂ්පාත අඩංගු යම්කිසි පේලියක් තමයි ඒ කියන්නේ පේලි ගාන තමයි පළල කියලා කියන්නේ. මේකේ බීම, බයිට්ස්, බිස්කට් කියලා පේලි 3ක් වෙනවා. එහෙනම් මේකේ පළල කීයද? මේකේ පළල 3යි. දිග 10යි. ගැඹුර කියන එකෙන් අදහස් වෙන්නේ මොකද? ගැඹුර කියලා කියන්නේ
කිසියම් නිෂ්පාතයක තියෙන කිසියම් නිෂ්පාත පේලියක තියෙන මේ තියෙන බීම පේලියක තියෙන මුළු තෝරා ගැනීම සංඛ්‍යාව. දැන් මේ බීමවල පළල 4යි. මේ ගැඹුර 4යි. බයිට්ස් වල ගැඹුර 3යි. බිස්කට් වල ගැඹුර 3යි. ඔයාලට තේරෙනවද මම කියන දේ පුතා? හරිද? යම් කිසි පේලියක තියෙන තෝරා ගැනීම සංඛ්‍යාව තමයි ගැඹුර කියලා කියන්නේ. සංගතභාවය කියලා කියන්නේ මෙම නිෂ්පාත අතර තියෙන සම්බන්ධතාවය. මේ නිෂ්පාත අතර තියෙන සම්බන්ධතාවය. දැන් ඔබට පේනවා පැහැදිලි සම්බන්ධයක්. මේ ඔක්කොම කෑම බීම. මේවා ආහාර පාන. නේ? එහෙනම් මේ කිසියම් නිෂ්පාත මිශ්‍රයක තියෙන සම්බන්ධතාවය නිෂ්පාත අතර තියෙන සම්බන්ධතාවය තමයි සංගතභාවය කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔය වගේ දේවල් විභාගෙදී අනිවාර්යෙන් අහනවා. ඒතර දැන් මේ රූප සරහන තියෙන්නේ මේ පැත්තටද උඩ පැත්තටද කියන කාරණේ මේ වැදගත් වෙන්නේ. මේකේ දිග පළල ගැඹුර වගේ දේවල් හරියට අවබෝධ කරගන්න පුළුවන්ද කියන එක. දැන් සමහර විභාගෙදී යනවා සාමාන්‍ය ගැඹුර කොච්චරද කියලා. සාමාන්‍ය ගැඹුර බලන්න පුතේ දිග බෙදන්න ඕන පළලෙන්. මේ දිග 10 බෙදන්න ඕන පළලෙන්. එතකොට සාමාන්‍යයෙන් එක පේලියක ප්‍රොඩක්ට් 3.3ක් විතර තියෙන. කියන්නේ මේ එක පේලියක සාමාන්‍යයෙන් ප්‍රොඩක්ට් 3ක් විතර තියෙන. හරිනේ මේකේ 3යි මේකේ 3යි මේකේ 3යි. තව එකක් වැඩියෙන් තියෙන. ඒක බෙදලා ගත්තාම ඉතින් 3.3ක් වගේ තමයි තියෙන්නේ. සාමාන්‍ය ප්‍රොඩක්ට් 3.5ක් අතර ප්‍රමාණයක් තමයි ඉදිරිපත් කරන්නේ එක වර්ගයක. ඒක තමයි සාමාන්‍ය ගැඹුරක් කියන එකෙන් අපි අදහස් කරන්නේ. රයිට්. එහෙනම් අපි ලියමු බලන්න පුතාලා ගන්න ටියුට් එක බලන්න. හරි. පිටු අංක 8 පෙළන නිෂ්පාත මිශ්‍රය කියන මාතෘකාව බලන්න ඒක ලියන්න මේ. කිසියම් ආයතනයක් විසින් වෙළඳපළට ඉදිරිපත් කරන කිසියම් ආයතනයක් විසින් වෙළඳපළට ඉදිරිපත් කරන සමස්ත නිෂ්පාදිත ප්‍රමාණය මින් අදහස් වේ. right. ඊට පස්සේ බලන්න ඒකේ නෝට් එක බලන්න සමාගමක නිෂ්පාදන මිශ්‍රයක් පහක් දැක්වෙන ආදර්ශයක් දීලා තියෙනවා. දැන් චොක්ලට් වල තියෙනවා මිල්ක් තියෙනවා නට් තියෙනවා. නට් කියලා කියන්නේ අර මේ ඇන වලට දාලා රවුන්ඩ් කරන නට් නෙමෙයි. එන අයිස්ක්‍රීම් කනකොට නට් එහෙම ඇවිල්ලා ෆුක් ගාලා විසි කරන්නේ නෙමෙයි. කජු කියන්නේ. හනී තියෙනවා ලවර්ස් තියෙනවා. හරි. ඕව ලව් කරන කාලේ එහෙම නේද? එක හැන්දක් අයිස්ක්‍රීම් එකට දාලා දෙන්න එක්කෙනෙක් කොහොම කනවා ඒ හැන්දෙම අනිත් එක්කෙනා කනවා. එහෙම තමයි ප්‍රේම කරන කාලේ. බැන්දන් පස්සේ කෝපේ මාරු කරලා බිව්වත් බයිනවා. ඒ හැටි. හරි කාලයක් යනකොට එහෙම තමයි. හරි අයිස්ක්‍රීම් වල බලන්න ෆෘට් තියෙනවා. මොකෝ චොකෝ මොකෝ නෙමෙයි. මොකෝ කියලා දාන්න බෑ නම එන මුදලාලට ඇවිල්ලා ගියේ මුදලාලි මොකෝ කියලා. මුදලාලිත් ඇයි මොකෝ කියලා. ආයි කස්ටමර්න ඇයි මොකෝ කියලා. විකුණ ගන්න වෙන්නේ නැහැ. දෙන අඩු වෙනවා. චොකෝ මැංගෝ තියෙනවා. බිස්කට් වල නයිස් තියෙනවා, ජින්ජර් තියෙනවා, ක්‍රීම් තියෙනවා, වේපර්ස් තියෙනවා. හරි මේකේ පළල කියන්නේ පුතේ පළල කියලා කියන්නේ තියෙන පේලි සංඛ්‍යාව. දැන් මේකේ පේලි කීයක් තියෙනවද? 3යිනේ. චොක්ලට්, අයිස්ක්‍රීම්, බිස්කට්. මෙහෙම ලියන්න. නිෂ්පාත මිශ්‍රයක පවතින නිෂ්පාත මිශ්‍රයක පවතින මුළු පේලි සංඛ්‍යාවයි
පේලි සංඛ්‍යාවයි. මෙහි පළල තුනකි. මෙහි පළල තුනකි. වරහන් ඇතුළේ ලියන්න. චොක්ලට් පේලිය, අයිස්ක්‍රීම් පේලිය, බිස්කට් පේලිය. චොක්ලට්, අයිස්ක්‍රීම්, බිස්කට්. මිශ්‍රය දිග. මිශ්‍රය දිග. එක ලියන්නේ. නිෂ්පාත මිශ්‍රයේ අඩංගු මුළු තෝරා ගැනීම සංඛ්‍යාවයි. නිෂ්පාත මිශ්‍රයේ අඩංගු මුළු තෝරා ගැනීම සංඛ්‍යාවයි. මුළු තෝරා ගැනීම සංඛ්‍යාවයි. right ඊට පස්සේ ගැඹුර. ගැඹුර. එක් එක් පේලියේ පවතින එක් එක් පේලියේ පවතින මුළු පේලියේ පවතින මුළු කැල නැහැ. පේලියේ පවතින තෝරා ගැනීම සංඛ්‍යාවයි. තෝරා ගැනීම සංඛ්‍යාවයි. උදාහරණ ලියන්න. chocolate chocolate පේලියේ ගැඹුර 4කි. chocolate පේලියේ ගැඹුර 4කි. ගැඹුර 4කි. සමානාත්මතාවය ලියන්න මේම සමානාත්මතාවය. නිෂ්පාත මිශ්‍රයේ පවතින නිෂ්පාත මිශ්‍රයේ පවතින එක් 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 නිෂ්පාදිත අතරේ පවතින සම්බන්ධතාවයයි. එක් එක් නිෂ්පාත අතරේ පවතින සම්බන්ධතාවයයි. right ඊට පස්සේ භාණ්ඩ පේලිය ඒක ලියන්නේ සමාන ගති ලක්ෂණ සහිත සමාන ගති ලක්ෂණ සහිත භාණ්ඩ කාණ්ඩයකි. සමාන ගති ලක්ෂණ සහිත භාණ්ඩ කාණ්ඩයකි. ඔය තියෙන චොක්ලට් පේලිය, අයිස්ක්‍රීම් පේලිය, බිස්කට් පේලිය කියලා ඒ වගේ. හරි බලන්න නිෂ්පාත මිශ්‍රයක දිග පළල බැලීමේදී ඒවා රූප සටහන තුල තියෙන ආකාරය වැදගත් වෙන්නේ.
ඒ පහත රූප සරහන මගින් ඔබට වඩා පැහැදිලි වෙනවා. බලන්න අර දීලා තියෙන රූපේ අනිත් පැත්ත, ඒ කියන්නේ දීලා තියෙන මේ රූපේ අර සාමාන්‍ය මේ විදිහට නෙමෙයි අනිත් පැත්ත ගහලා තියෙන්නේ. උඩ අතට තියෙන්නේ දැන්. ඒ කියන්නේ පේලි තුන ඉස්සර තිබුණේ මෙහෙමනේ මේ අතරේ. දැන් පේලි තුන මේ අතර තිබ්බ පේලි තුන මේ පැත්තට දාලා තියෙන්නේ පේලි තුන. බලන්න ඒකේ තියෙන සබම් පේලිය, දන්තාලේප පේලිය, දියරනාශක, කඩදාසි. හරි ඔය කඩදාසි වල පුතේ දෙකයිනේ තියෙන්නේ. කඩදාසි වල තව එකක් ලියා ගන්න මුහුණ පිසින කියලා. කඩදාසි වල අත් පිසිනේව තියෙනවා. අනිත් එක තමයි අරව පිසිනේව තියෙනවා. ඊළඟට තුන්වෙනි එක මුහුණ පිසින කියලා දාගන්න. හරි දැන් බලන්න මේකේ පළල බලන්න පළල කීයද? පළල 4යි. ඒ සබන්, දන්තාලේප, දියරනාශක, කඩදාසි. ඒ කියන්නේ පේලි 4යි නේ. කියන්නේ පළල 4යි. දිග ගන්න ඔක්කොම ටික. එතකොට 4යි මුලින් 4යි 3යි 7යි 7යි 2යි 9යි 9යි 3යි කීයේ 12යි. ඔක්කොම 12යි. හරි දිග 12යි. ගැඹුර සබන් වල 4යි, දන්තාලේප 3යි, දියරනාශක 2යි, කඩදාසි 3යි. සාමාන්‍ය ගැඹුර බලන්නේ කොහොමද? දිග බෙදන්න ඕන පළල. දිග 12යි, පළල 4යි. සාමාන්‍ය එකයි තමකින් 3ක්වත් ඉදිරිපත් වෙනවා. සංගත භාවය කියලා කියන්නේ මොකද්ද? මේ නිෂ්පාත අතර පවතින සම්බන්ධතාවය. දැන් මේ දෙවෙනියට අපි කතා කරපු නිෂ්පාත විශ්ය සම්බන්ධය මොකද්ද? ඒවා ඔක්කොම ළමයි පිරිසිදු කරන දේවල්. නේ පිරිසිදු කරන දේවල්. සබන් ගාලා නාලා, දන්තාලේප වලින් මැදලා, ඔන්න හාපික් ටිකක් බීලා, කඩදාසි টয়ලට් පේපර් වලින් මූණ පීදාගෙන තමයි එළියට එන්න පුළුවන් නේද? ඕනනම් ඒ විදිහටත් එළියට එන්න පුළුවන්. ඒ ඔක්කොම පිරිසිදු කාරක. පිරිසිදු කාරක. right. එහා පැත්තට යමු. හරි අපි යමු ඊළඟ දැන් ඔයාලට තේරුණානේ භාණ්ඩ මිශ්‍රයක් කියලා කියන්නේ ඒකයි. හරි භාණ්ඩ ගොඩක්. වෙළඳපොළ ඉදිරිපත් කරන භාණ්ඩ ගොඩක් තමයි නිෂ්පාත මිශ්‍රයක් නැත්නම් භාණ්ඩ මිශ්‍රයක් කියලා කියන්නේ. ඔබ කායතන භාණ්ඩ මිශ්‍රයක් වෙළඳපොළ ඉදිරිපත් කරන්න තමයි උත්සාහ දරන්නේ. හරි එමනම් අපේ මාතෘකාව ඊළඟ මාතෘකාව තමයි භාණ්ඩ පිළිබඳ තීරණ. right අපේ මාතෘකාව තමයි දරුවනේ භාණ්ඩ පිළිබඳ තීරණ කියන එක. හරිද? right එතකොට සාමාන්‍යයෙන් ඕගොල්ලන්ගේ සිලබස් එකේ භාණ්ඩ පිළිබඳ තීරණ පිළිබඳව ලොකුවට සාකච්ඡා කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් භාණ්ඩයක් පිළිබඳව ගන්න තීරණ ප්‍රධාන වශයෙන්ම තුනක් තියෙනවා. එකක් අංගෝපාංග පිළිබඳ තීරණ. කියන්නේ මොන වගේ අංගෝපාංගද අපි මේ භාණ්ඩයට දාන්නේ. වාහනයක් හදනවා නම් ඒ වාහනයට දාන්නේ මොන වගේ ඔප්ෂන්ස්ද? සහ ගුණත්වය. දැන් වාහනයක් හදන්න පාවිච්චි කරන්න පුළුවන් තහඩු වල ගුණාත්මක භාවයන් කීපයක් තියෙනවා. දැන් ඉන්දියන් වාහන ඉතාම ඉක්මනට මලකට කනවා දිරනවා. මොකද සම්පූර්ණ 100ක් පිරිසුදු තහඩු වලින් නෙමෙයි ඒගොල්ලන් ඒව හදන්නේ. අබලි මේ දේවල් එම් මිශ්‍ර කරන ඉඳ ඉතා ඉක්මනට මලකට කන ගතියක් ඒවයි තියෙනවා. නැත්තේ නේ. එතකොට 3 wheel එතකොට අපි ගත්තාම ඩිමෝ බට ලොරි එහෙම කෑලි හැලෙන්නම මලකට කනවා. රත කාර් නම් එහෙම නැහැ. ලොරිත් ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. නමුත් අපි ජපානයෙන් ගත්ත වාහනවල ගුණත්වය ඊට වඩා වැඩි. ගුණත්වයත් වැඩි, මිලත් වැඩි. ගුණත්වයත් එක්ක මිල කියන එකත් තීරණය වෙනවා. මෝස්තරය කියලා කියන්නේ හැඩේ. සමහර වාහන ගන්න ගියාම සමහර ස්පෝර්ට් හැඩේවට කැමති, සමහර රවුන්ඩ් ඕවල් හැඩයට කැමති, ස්ක්වයර් හැඩයට, කොටු හැඩයට කැමති එක හැඩතල තියෙනවා. එතකොට මෝස්තරය අංගෝපාංග සහ ගුණත්වයේ පිළිබඳව තමයි ප්‍රධාන වශයෙන්ම තීරණය කරන්නේ. ඒව නිකන් දල වශයෙන් කියව ගන්න ඒව ඇති. හරි අපි කතා කරමු. අපි ඊට කතා කරන වැදගත්ම මාතෘකාවක් තියෙනවා. ඒ මාතෘකාව තමයි භාණ්ඩ පිළිබඳව තීරණ වලට පස්සේ අපි කතා කරන වැදගත්ම මාතෘකාව තමයි පුතා සන්නමහා වෙළඳ ලකුණ කියන මාතෘකාව. සන්නමහා වෙළඳ ලකුණ. දරුවනේ දැන් අපි හැමෝටම අනිත් අයගෙන් වෙන් කළ හඳුනගන්න නමක් තියෙනවා. විශේෂයෙන් නමකට වඩා වාසගමක් තියෙනවා. අපේ නමයි වාසගමයි එකතු කරාම ඒ වගේ නමයි වාසගමයි තියෙන එක්කෙනා ඉන්නේ. දැන් මගේ නම ගිහාන් සමීර ගීගණගේ. මගේ නමින් මේ ලංකාවේ තව කාටවත් ඉන්න බෑ. ගිහාන් ලැති සමීර ලැති ගිහාන් සමීර ගීගණ කියලා එක්කෙනා ඉන්නේ. මොකද මගේ නම මම රෙජිස්ටර් කරගෙන තියෙන්නේ. පුද්ගලයා ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තුළ රෙජිස්ටර් කරගෙන තියෙන්නේ.
එතකොට ඒ නම වෙන කාටවත් පාවිච්චි කරන්න බෑ. ඔයාලට තේරෙනවද මම කියන්නේ? ඒ නම වෙන කාටවත් පාවිච්චි කරන්න බෑ. මොකද මට ඒක නීත්‍යානුකූල අයිතියක් ලබාගෙන තියෙන්නේ. ඒ සන්නමක් කියන එකේ අදහස වෙන්නේ සන්නමක් කියන එකේ අදහසම අපි භාණ්ඩ එකට දාන නමක් වගේ දෙයක් තමයි සන්නමක් කියලා කියන්නේ. හරිද? අනිත් භාණ්ඩ වලින් අඳුරගන්න කිසියම් අලෙවිකාරයෙක්ගේ භාණ්ඩයක් තවත් අලෙවිකරුවන්ගෙන් වෙන් කරලා හඳුරගන්න පාවිච්චි කරන මේ නාමයක් තමයි සන්නමක් කියලා කියන්නේ. ඒතර ඒක වෙළඳ ලකුණක් බවට පත් වෙන්නේ එක්කෝ මේක නමක් වෙන්න පුළුවන්. හරි? එක්කෝ මේක පදයක් එහෙම නැත්නම් ලාංඡනයක් හරි සංකේතයක් ඊවේ එකතුවක් තමයි වෙළඳ ලකුණක් බවට පත් වෙන්නේ. ට්‍රේඩ් මාක් එකක් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් අපි කියනවා මේ සන්නමකට නීත්‍යානුකූල රැකවරණයක් ගත්තට පස්සේ ඒ කියන්නේ සන්නමක් රෙජිස්ටර් කළාට පස්සේ ඒ සන්නම වෙළඳ ලකුණක් බවට පරිවර්තනය වෙනවා. හරි අපිට ලංකාවේ තියෙනවා බුද්ධිමේ දීපල පනත කියලා පනතක්. ඒ බුද්ධිමේ දීපල පනත යටතේ අපි භාණ්ඩ එකට දාන නමක් පුතා අපිට රෙජිස්ටර් කරගැනීමේ හැකියාව තියෙනවා. හරි ඒකට තියෙනවා වෙළඳ ලකුණු ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කියලා එකක්. වෙළඳ ලකුණු ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට අපේ ඇප්ලිකේෂන් එක දැම්මහම අපේ සන්නමට නීත්‍යානුකූල රැකවරණයක් ලබා ගන්න පුළුවන්. කොහොමවත් සන්නමක් කියලා කියන්නේ එක් නිෂ්පාදකයෙක් නිෂ්පාදයක් තව කෙනෙක්ගෙන් වෙන් කරලා හඳුනා ගන්න පාවිච්චි කරන පදයක් ලාංඡනයක් පදයක් සංකේතයක් ලාංඡනයක් හෝ ඒවා එකතුවක් තමයි සන්නමක් කියලා කියන්නේ. සන්නමක තියෙනවා කොටස් දෙකක් තියෙන පුළුවන් සන්නමක. නමක්ම විතරක් නෙමෙයි. ඒක ලාංඡනයක් සංකේතයක් වෙන්නත් පුළුවන්. සන්නමක තියෙනවා පුතේ උච්චාරණය කළ හැකි සන්නම් තියෙනවා. උච්චාරණය කළ හැකි සන්නම් තියෙනවා. උච්චාරණය කළ නොහැකි සන්නම් තියෙනවා. හරි? දැන් උදාහරණයක් විදිහට අපි කොකාකෝලා කියන සන්නම ගත්තොත් කොකාකෝලා කියන සන්නම උච්චාරණය කරන්න පුළුවන්. KFC කියන එක උච්චාරණය කරන්න පුළුවන්. හරි? දැන් සමහර සන්නම් තියෙනවා ඒක උච්චාරණය කරන්න බෑ. දැන් මේ උච්චාරණය කරන්න බෑ Unilever. හරි? ඊට පස්සේ දෙරණේ තියෙනවා මෙහෙම කොම්බුවක් දාලා තියෙන. ඒක දෙරණ. ඒක කොම්බුව කියලා අපි මේ ප්‍රොනවුන්ස් කරන්නේ නැහැ. උච්චාරණය කරන්න බෑ. උච්චාරණය කළ හැකි කොටසක් සහ උච්චාරණය කළ නොහැකි කොටසක් විදිහට සන්නම කොටස් දෙකක් තියෙන්න පුළුවන්. ඉතින් අපි දාන සන්නම් එක එක වර්ගවල සන්නම් තියෙනවා. හරි එක එක වර්ගවල කෙනෙක් සන්නමක් දැම්මහම ඒක වෙළඳ ලකුණක් බවට පත් කරගන්න ඕනේ. ඒකට හේතුව තමයි නැත්තම් ඒ සන්නම වෙන කෙනෙක් පාවිච්චි කරනවා. අපි දාන නම වෙන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. හරි දැන් සමහර සන්නම් තියෙනවා ඒවා සමහර ආයතන තියෙනවා තමන් භාණ්ඩ 10ක් ඇදුවොත් භාණ්ඩ 10ට සන්නම් 10ක් දානවා. ඒවට අපි කියනවා භාණ්ඩ සන්නම් කියලා. භාණ්ඩෙන් භාණ්ඩෙට සන්නම් දානවා. Unilever එක බලන්න ලක්ස්, ලයිෆ්බෝයි, මාමයිට්, ඇස්ට්‍රා මාගරින්, සන්ලයිට් හරි භාණ්ඩෙන් භාණ්ඩෙට දානවා සන්නම්. ඒතකොට ඒවා භාණ්ඩ සන්නම් වෙනවා. දැන් සමහර අය ඉන්නවා සමහර අය එහෙම නෙමෙයි මුළු ආයතනයේ හදන ඕනම නිෂ්පාදනයකට එකම සන්නමයි දැන් සිංග වොෂින් මැෂින්, සිංග ශීතකරණ, සිංග විදුලි පංකා, සිංග රූප ඔක්කොටම සිංග දාන්නේ නේ. එතකොට ඒවට කියනවා පෞල් සන්නම් කියලා. පෞල් සන්නම් කියලා. දැන් සමහර අය ඉන්නවා නිෂ්පාදකයාගේ භාණ්ඩ මිලදී අරගෙන තමන් වෙනම සන්නමක් දාලා විකුණන වෙලාවල්. දැන් ගෝවියාගෙන් වී මිලදී අරගෙන තමන් සන්නම් කරලා විකුණන වෙලාවල් තියෙනවා. හරි? ඒ වගේ ජාතික සන්නම් වගේ දේවල්. තව ඒවා තියෙනවා නිෂ්පාදකයම තමන්ගේ භාණ්ඩ බ්‍රෑන්ඩ් කරනවා. නිෂ්පාදකයම තමන්ගේ භාණ්ඩ බ්‍රෑන්ඩ් කරනවා. හරි? එතකොට ඒවා පුද්ගලික සන්නම් බවට පරිවර්තනය වෙනවා. ඒ වගේ විවිධ ක්‍රම සහ විදි වලට මේ සන්නම් කරන්නේ මූලික වශයෙන්ම වෙනවා. හරි? රයිට් නා අපි ලියමු බලන්න ඒක. ඉස්සලා පුතාලා කියව ගන්න බලන්න විනාඩි 5ක් අරගෙන මේ සන්නමක් කියලා කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ සන්නමක උපාංග දෙකක් ප්‍රධාන වශයෙන්ම තියෙනවා. සන්නම් නාමය සහ සන්නම් ලකුණ කියලා. උච්චාරණය කරන්න පුළුවන් ඉන්නේ සන්නම් නාමය, උච්චාරණය කරන්න බැරි වෙන්නේ සන්නම් ලකුණ. සන්නම් ලකුණයි වෙළඳ ලකුණයි පටල ගන්න එපා. කිසියම් සන්නමක් ලියාපදිංචි කළාම තමයි ඒකට අපි වෙළඳ ලකුණක් කියලා කියන්නේ. පුතාලා හයිලයිට් කරගන්න සන්නමක් කියලා කියන්නේ එක් ආයතනයක නිෂ්පාදයක් තවත් ආයතනයක නිෂ්පාදන වලින් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් පදයක් ලාංඡනයක් හෝ ඒවා එකතුවකට තමයි සන්නමක් කියලා කියන්නේ. පදයක් ලාංඡනයක් හෝ ඒවා එකතුවක්.
right හරිද හරිනේ නීතිමය ආවරණයක් සන්නමකට නීතිමය ආවරණයක් ලැබුණොත් ඒකට අපි කියනවා මොකද්ද වෙළඳ ලකුණක් කියලා සන්නමක ප්‍රධාන උපාංග දෙකයි එකක් සන්නම් නාමය මෙහෙම ලියන්න සන්නමක් තුල පවතින උච්චාරණය කළ හැකි කොටස උච්චාරණය කළ හැකි කොටස මින් අදහස් වේ සන්නම් නාමයෙන් භාණ්ඩ ඉල්ලා සිටීමට නම කියලා ඉල්ලන්නේ ගෝල් ලීෆ් එකක් දෙන්න එමෙ ඉල්ලන්නේ නේ අරලිය සහල් එකක් දෙන්න එමෙ ඉල්ලන්නේ සන්නම් නාමයෙන් භාණ්ඩ ඉල්ලා සිටීමට සන්නම් නාමයෙන් භාණ්ඩ ඉල්ලා සිටීමට මෙය වැදගත් වේ right ඒකේ දෙවෙනි එක වෙළඳ ලකුණ කියලා තියෙන පුතේ ඒක සන්නම් ලකුණ කරන්න වෙළඳ ලකුණ නෙමෙයි සන්නම් ලකුණ ඒක ලියන්නේ සන්නමක පවතින උච්චාරණය කළ නොහැකි කොටසයි උච්චාරණය කළ නොහැකි කොටසයි right හරිද හරි ඊට පස්සේ ආනෝ ප්‍රධාන සන්නම් වර්ග නම් කරලා පැහැදිලි කරන්න කියලා පුතාලා දාන්න එකට තරතුරක් නම් කරලා පැහැදිලි කරන්න තරතුරක් දාන්න right නම් කරන්න පළවෙනි එක භාණ්ඩ සන්නම එමලියන් කිසියම් ආයතනයක් ඉදිරිපත් කරන භාණ්ඩ සන්නමය අර්ථය ලියන්න කිසියම් ආයතනයක් ඉදිරිපත් කරන විවිධ භාණ්ඩ සඳහා වෙන වෙනම සන්නම් ඉදිරිපත් කිරීමයි උදාහරණ යුනිලිවර් ආයතනය
sunlight, lux, marmite, sunlight, lux, marmite. ආයුෂ් ලීව ආයුෂ් කියලා එකක් තියෙන ආයුෂ් ආදී වශයෙන් තම භාණ්ඩ වෙන වෙනම සන්නම් කරණය තම භාණ්ඩ වෙන වෙනම සන්නම් කරණය right अंक 2 अंक 2 පවුල් සන්නම පවුල් සන්නම පවුල් සන්නම කියලියන්නේ තම ආයතනයෙන් ඉදිරිපත් කරන තම ආයතනයෙන් ඉදිරිපත් කරන තම ආයතනයෙන් ඉදිරිපත් කරන සියලු නිෂ්පාදිත එකම සන්නමක් යටතේ එකම සන්නමක් යටතේ වෙළඳපළට ඉදිරිපත් කිරීමයි එකම සන්නමක් යටතේ වෙළඳපළට ඉදිරිපත් කිරීමයි ඊට පස්සේ ලියන්න පුතා පුද්ගලික සන්නම නැත්නම් පෞද්ගලික සන්නම පෞද්ගලික සන්නම ඒ අර්ථය ලියන්න කිසියම් නිෂ්පාදකයෙකුගේ භාණ්ඩ කිසියම් නිෂ්පාදකයෙකුගේ භාණ්ඩ මිලදීගත් පාර්ශවයක් විසින් නිෂ්පාදකයෙකුගේ භාණ්ඩ මිලදීගත් පාර්ශවයක් විසින් ඒවා සන්නම් කර වෙළඳපළට ඉදිරිපත් කිරීමයි. ඒවා සන්නම් කර වෙළඳපළට ඉදිරිපත් කිරීමයි. උදාහරණ අරලිය සහල්. ඒ කියන්නේ හාල් හදන්නේ ගොවියෝ ඩඩ්ලි සිරිසේන මහත්තයා මිලදී අරගෙන එයාගේ වී මෝල් වල ඒවා කොටලා හාල් කළා එයාගේ බ්‍රෑන්ඩ් එකක් විදිහට තමයි දෙන්නේ. අරලිය සහල්. තව විජය නිෂ්පාදන. විජය මිරිස් කුඩු වගේ දේවල් නිෂ්පාදකකින් අරන් කොටලා ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එකක් විදිහට තමයි දෙන්නේ. විජය නිෂ්පාදන. right
ඊට පස්සේ ඊළඟ එක ජාතික සන්නම. ජාතික සන්නම. ජාතික සන්නම. ඒක ලියන්නේ මෙහෙම. නිෂ්පාදකයා විසින්ම තම භාණ්ඩ නිෂ්පාදකයා විසින්ම තම භාණ්ඩ තම සන්නමක් යටතේ තම සන්නමක් යටතේ වෙළඳපළට ඉදිරිපත් කිරීමයි. උදාහරණ කොකා කෝලා. කොකා කෝලා. හරි. දැන් ඔය අපි කතා කරේ සන්නමක් සහ වෙළඳ ලකුණක් පිළිබඳව තමයි අපි සාකච්ඡා කළේ පුතේ. සන්නමක් කියලා කියන්නේ එක භාණ්ඩයක් තව භාණ්ඩයකින් හඳුනගන්න පාවිච්චි කරන පදයක්, ලාංඡනයක් හෝ ඒවා එකතුවක්. ඒතර ඒ සන්නමක් ලියාපදිංචි කරාම අපි ඒකට කියනවා වෙළඳ ලකුණක් කියලා. ඒ වෙළඳ ලකුණ එක්ක කියවන්න පුළුවන් නැත්නම් කියවන්න බැරි වෙන්නත් පුළුවන්. දරුවනේ භාණ්ඩයකට නිතරම විභාගෙ දින එකක් තමයි මේ සන්නමක ලක්ෂණ කියන එක. හරි, සන්නමක ලක්ෂණ නැත්නම් හොඳ සන්නමක ගුණාංග කියන ඒවා විභාගෙදී පරීක්ෂා කරනවා. ඔයාට කියනවා මොකක් හරි භාණ්ඩයකට සන්නමක් දාන්න කියලා. නමක් දානකොට දැන් අපි ගෑල් ළමෙක්ද පිරි ළමෙක්ද කියලානේ දාන්නේ. නමක් දානකොට නේ නයනී. හරි, බලන්න නයනී. හරිද? නයනී කිව්වහම නේ අපි ගෑල් ළමයට එම නී කියලා ඇදෙන නා කියලා ඇද නයනා නයනී. හරි නේද? මේ ඒ වගේ ඇදෙන ඒවා දානවා. අල්ලේව දාන්නේ ගොඩක් වෙලාවට මේ පිරිමි ළමයි. දැන් ගුවන් පෙරේරා ගුවන් ගුවනි කිව්වොත් ගෑල් ළමයිට. ඒ වගේ මේ සන්නමක් දානකොට ඒකෙදි සැලකිලිමත් වෙන්න ඕන කාරණා කීපයක්ම තියෙනවා. එකක් තමයි ඒක කෙටි වෙන්න ඕන. කෙටි වුන් නැත්නම් ඒක කියව ගන්න බෑනේ. දැන් කාගෑරි වාසගම තියෙනවා සද්ද විද්ද පළඟ පතරණ අඹකුමාර ආරච්චිලාගේ ඩොන් රංජන් ෆ්‍රැන්සිස් අල්ෆෝන්ස් රාමනායක කියලා. බලන්න නමේදීක පුතේ කෙටිද කියලා බලන්නකෝ. නේ? කෙටි වෙන්න ඕනේ. බාටා ටාටා නේද? කෙටි. ටොයෝටා, නිසාන්, හොන්ඩා කෙටි. දැන් සමහර වාහන තියෙනවා එහෙම කෙටි නෑ. දැන් උදාහරණ සැන්යොන් කියන එක කෙටි නෑ. දිගයි ඒ වගේම උච්චාරණය කියන එක අමාරුයි. උච්චාරණය කියන එක පහසු වෙන්න ඕනේ. හරි, පහසු වීම. දැන් එක්සොයිල් උච්චාරණය පහසුයි. කොකා කෝලා උච්චාරණය පහසුයි. ෆැන්ටා, ස්ප්‍රයිට්, පෝටෙලෝ උච්චාරණය පහසුයි. සිටිසන්, සීකෝ, කැෂියෝ, කවසාකි නේ? ඒ වගේ බජාජ් උච්චාරණය පහසුයි, කෙටි. ඒ වගේ මතකේ රැඳෙන සුළු වීම කියන එක හරිම වැදගත්. හරි, මතකේ රැඳෙන සුළු වීම කියන එක. ඒ වගේම මේ අන් අයගේ වෙනස් වීම කියන එකත් හරි වැදගත්. හයිහුන්ඩායි වෙනස් නම නේ? සැන්යොන් වෙනස් නම. හරි, BMW, Volvo, Audi වෙනස් නම් ඒව ටිකක්. ඒ මතකේ රැඳෙනවා, උච්චාරණය පහසුයි, කෙටි. සැන්යොන් වගේ ඒවා උච්චාරණය පොඩ්ඩක් අමාරුයි. සමහර ඒවා මතකේ තියාගන්නත් බෑ, කෙටිත් නෑ. දැන් උදාහරණයක් තමයි දැන් රාජපුර පංචබල අමෘතපානේ. රාජපුර පංචබල අමෘතපානේ කෙටි නෑ, උච්චාරණය පහසු නෑ, මතකේ රැඳෙන්නේ වෙනස් ගතියක් නම් තියෙන නමුත් මතකේ රැඳෙන්නේ. දැන් තව එකක් තියෙනවා මේ කොරෝනා දවස්වල තමයි ඒක මාකට් එකට ආවේ. ගුඩුජ්ජාදී කසාය. හරිද? ඒ කියනම ගුඩුජ්ජාදී කසාය. දැන් බලන්න දැන් සුද්දෙක් එහෙම කොහොමද ඔක ඉල්ලන්නේ කියලා ගුඩුජ්ජාදී කසාය කියලා ඉල්ලනකොට මිනිහාගේ දිව උලුක් කියලා
මිනිහට පත්තු බඳින්න මිනිහා ගෙනියන්න වෙනවා අපිට මරදම් කඩවලට. දිවට පතුරක් තියලා පත්තුවක් බඳිනවා දිව පෙරලිලා. ඒවා කියවන්න බෑ. කෙටි සරල වීම කියන එකත් හරි වැදගත්. ඊටාම සරලභාවය කියන එක වැදගත්. හරි. ඒ වගේම මේ නීත්‍යානුකූලව භාවිතා කරන්න පුළුවන් දෙයක් වෙන්න ඕන. මොකද කිසියම් ජාතියකට ආගමකට ජන කොට්ටාසයකට මේ හානි වන ආකාරයට සන්නම් දාන්න බෑ. දැන් ලෝඩ් බුද්දා කැන්ඩල්ස් හරි. ඒ කියන්නේ ලෝඩ් බුද්දා මේ ඉටිපන්තන්. දැන් එක රෙස්ටොරන්ට් එක සෞදි අරාබියේ එක රෙස්ටොරන්ට් එක තිබ්බා මේ ගෞතම බාරගේ නම ගෞතම. අපේ ශාස්ත්‍රූන් වහන්සේගේ මේ නම දාලා තියෙන්නේ. එහෙම බෑ. එහෙම කිසියම් ආගමකට ජාතියකට මේ නේද අපි එහෙම දාන්නේ නැහැ. අල්ලා ඉන්දියාප්ප පිටි. එහෙම දාන්නේ නේද? යේසුස් සිගරට්. එහෙම දාන්න බෑ. ඒ කියන්නේ එතකොට කිසියම් ජාතියකට ආගමකට සංස්කෘතියකට අපේ සන්නමෙන් ප්‍රහාරයක් එල්ල වෙනවා. එවැනි සන්නම් පාවිච්චි කරන්න අනිවාර්යෙන් අවසර දෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ ලක්ෂණ ටික අනිත් එක තමයි මේ වැදගත්ම දේ තමයි පුතේ භාණ්ඩේ ප්‍රයෝජනවත්භාවය කියන එක තහවුරු වෙන්න ඕනේ. ඒ වගේම කිසියම් සංස්කෘතියක් නියෝජනය කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට කෝලා වර්ගයේ බීමවල අන්තිමට කෝලා කෑල්ල දෙන කොකා කෝලා නේ පෙප්සි කෝලා නෙස්කැෆේ එක්ස්කැෆේ කැපචිනෝ නේ ඒ වගේ තියෙනවා කැෆීන් අඩංගුයි කියන එක තියෙනවා. ඒ කල්චර් එක ඒ කියන්නේ භාණ්ඩේ කල්චර් එක කියලා කියන්නේ ඒකයි. භාණ්ඩේ ප්‍රයෝජනවත්භාවය කියන්නේ මේ ආලේපයක්ද ස්ප්‍රේ එකක්ද නේද? ස්වීට් જાතියක්ද ඒක නිරූපණය වෙන්න ඕනේ. සහනා ලේපය, සිද්ධා ලේපය, ශ්වේත චන්දනාදී ලේපය. ශ්වේත කියන්නේ සුදු වෙන්න ගන්න එක. නේ? එතකොට අර භාණ්ඩය පිළිබඳව අර පාරිභෝගිකයට යම්කිසි අදහසක් එකකින් ගන්න පුළුවන්. මෙන්න මේ ලක්ෂණ ටික අනිවාර්යයෙන්ම සන්නමක තියෙනවා. දැන් හොඳ සන්නමක් දාලා හොඳට භාණ්ඩයක් දුන්නොත් අපිට පුතේ සන්නම් පක්ෂපාතීත්වය අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන්. සන්නම් පක්ෂපාතීත්වය ලබා ගන්න පුළුවන්. මොකද්ද මේ සන්නම් පක්ෂපාතීත්වය කියලා කියන්නේ? අපි ඒකත් කියලා දෙමුකෝ ඔයගොල්ලන්ට. හරි මොකද්ද මේ සන්නම් පක්ෂපාතීත්වය කියලා කියන්නේ? හරි සන්නම් පක්ෂපාතීත්වය කියන එකෙන් අදහස් වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් පක්ෂපාතීත්වය කියලා කියන්නේ කැමැත්තනේ. දැන් සමහර අය කියනවා ඡන්දේ දවසට කියනවා අපි නම් කැපුවත් කොළ කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ව මැරුවත් ඒගොල්ලෝ ඡන්ද දෙන්නේ එක්සත් ජාතික පක්ෂයට. සමහරු සාටකේ එල්ලිලා ඉන්නේ. කුරාන් සාටකේ එල්ලිලා ඉන්නේ. සමහරු සීනුව අතේ තියාගෙන ඉන්නේ. නේද? සමහර ජාතීන් ඊළම ඉල්ලන්න පුළුවන් තරම් වලිකම කනවා. හරි අවුරුදු 30ක් තිස්සේ බැට කාලා ඒත් මට්ටු වෙලා නැතුව තවත් ඉල්ලනවා. හරි ඒගොල්ලන්ගේ පාලන ප්‍රදේශයක් තියෙන කාලේ ඒගොල්ලන්ට දෙයක් හම්බුණා නම් ඒගොල්ලෝ ඉල්ලන එකේ වැරද්දක් නැහැ. හරි එහෙම බෙදන්න තරම් මේ ලොකු දෙයක් නෙමෙයි. වෙරළු ගෙඩිය මේ 7කට 8කට බෙදුවලා ලංකාවට බෙදන්න බෑ 7-8කට. එච්චර ලොකු භූමි ප්‍රදේශයක් නැහැ. සන්නම් පක්ෂපාතීත්වය කියලා කියන්නේ කිසියම් සන්නමක් අඛණ්ඩව මිලදී ගන්න පාරිභෝගිකය තුළ තියෙන කැමැත්ත. යම්කිසි සන්නමක් අඛණ්ඩව මිලදී ගන්න පාරිභෝගිකය තුළ තියෙන කැමැත්ත තමයි සන්නම් පක්ෂපාතීත්වය යනුවෙන් අදහස් වෙන්නේ. හරි. එතකොට මේ සන්නම් පක්ෂපාතීත්වයේ තියෙන දරුවනේ ප්‍රභේද තුනක්. එකක් තමයි සන්නම හඳුනා ගැනීම. සන්නම හඳුනා ගැනීම කියලා කියන්නේ කිසිම පක්ෂපාතීත්වයක් නැහැ. වෙළඳපළට ඇවිල්ලා එතෙන්දී අඳුනගත්ත සන්නමක් ගන්න. සමහරට සන්න මුල් වලට දකින්නෙත් එතෙන්දී. හරි මුදලාලි ඔය බිස්කට් මොනවා හරි දෙන්න එහෙමයි ඉල්ලන්නේ. මුදලාලි බිස්කට් මොනවා හරි දෙන්න. මුදලාලි කියන මොනවද මහත්තයෝ ඕනේ? ඒතර කියන මොනවා හරි කමන්නේ ඔය සීනි පොඩ්ඩක් අඩු අපේ අම්මට ගෙනියන්නේ මොනවා හරි දෙන්නකෝ. කිව්වහම මුදලාලි ඔන්න කියනවා මේ මංචි බ්‍රෑන්ඩ් ක්‍රැකර් එක අරන් යන්න කියලා. බ්‍රෑන්ඩ් ක්‍රැකර්. සීරියල් වලින් හදන්නේ. ඒ කියන්නේ ධාන්‍ය වලින් හදන එක. ඒතර අන්න එතෙන් තමයි සන්නම අඳුරගන්නේ. එතෙන්දී පාරිභෝගිකයන් මුදලාලි මේක හොඳයිද? මුදලාලි කනවද? හරි කොහොමද මේකේ රස කොහොමද? අවුලක් නැහැනේ. අම්මා නොකන එකක් නැහැනේ. කියලා එහෙම අහලා අඳුරගෙන ගෙනියනවා. සන්නම් පක්ෂපාතයේ පල්ලෙහාම් මට්ටමේ සන්නම හඳුනා ගැනීම. ඊළඟ තමයි සන්නම් වරණය. සන්නම් වරණය කියලා කියන්නේ අර නිශ්චිත සන්නමක් ඉල්ලනවා. වරණය කියන්නේ මාරු කරනවා. බහු වරණ කියන්නේ උත්තර ගොඩක්. මාරු කිරීම ගොඩක්. සන්නම් වරණය කියන්නේ එක බ්‍රෑන්ඩ් එකක් ඔළුවේ තියාගෙන එනවා.
මුදලාලි මට ගෝල්ඩ් ලිෆ් එකක් දෙන්න. ගෝල්ඩ් ලිෆ් නෑනේ මහත්තයෝ. නේ? දැන් හමාරට මුදලාලිම කියනවා. මිනිස්සුත් දැකලා කියනවා මහත්තයෝ ගෝල්ඩ් ලිෆ් එකක් බොමුද? ඒතර අර කස්ටමර් කියනවා බොමු කියලා. ඒතර මුදලාලිම කියනවා ගෝල්ඩ් ලිෆ් නෑනේ මහත්තයෝ කියලා. බැනුම් අහන්න වෙනවා එහෙනම් බීලු කරත් තියෙනවා. නේද? ඊට පස්සේ කියනවා හරි ගෝල්ඩ් ලිෆ් නැත්තම් ඩන්හිල් එකක් දෙන්න. ඩන්හිල් නැත්තම් බෙන්සන් එනර්ජස් එකක් දෙන්න. බෙන්සන් එනර්ජස් එකක් නැත්තම් මේ තීරෝස් එකක් දෙන්න. තීරෝස් එකක් නැත්තම් මල්බරෝ එකක් දෙන්න. නේ එහෙම නැත්තම් සුදු බීඩියක් දෙන්න. සුදු බීඩි නැත්තම් තෝර බීඩියක් දෙන්න. කොහොම හරි මේ මනුස්සයට ඕනේ දුම් බොන්න. හරි දුමක් දාගන්නයි ඕනේ. ඒක බ්‍රෑන්ඩ් එකකට වැදගත්. හැබැයි බ්‍රෑන්ඩ් එක කොළුවේ තියාගන්නවා. ඒක නැත්තම් තව එකකට මාරු වෙනවා. ඒක තමයි සන්නම් වරණේ කියලා කියන්නේ. සමහර එක කෙල්ලෙක් මත නැහෙන්නේ නැතුව කෙල්ලෝ කීප දෙනෙක් ආශ්‍රය කරන එක්කෙනෙක් හිටපු ගම කෙල්ලන්ට එක එක ලෙඩ හැදෙනවනේ. අනේ අයියා මගේ පපුවේ හිලක් ඒ නිසා මාව දාලා යන්න. මට පිළිකාවා. එක එක ඒවා කියලා කෙල්ලෝ හේතු හදා ගන්නවා. ඒ කෙල්ලෙක්ගේ යාළුවෙන් ඉස්සලා ඒ කෙල්ලගේ මෙඩිකල් රිපෝට් එකක් ගන්න. නැත්තම් ලෙඩ රෝග කියලා දාලා යයි. හරිද? සන්නම් වරණී කියලා කියන්නේ එහෙම බ්‍රෑන්ඩ් එක මාරු කරන්න බලාගෙන ඉන්නවා. සන්නම් පක්ෂපාතීත්වයක් තියෙන එක බ්‍රෑන්ඩ් එකක. තව එකක් තියෙනවා පුතේ සන්නම් නාමයෙන් ඉල්ලා සිටීම. සන්නම් නාමයෙන් ඉල්ලා සිටීම කියලා කියන්නේ සන්නම් වර්ණයේ උඩම මට්ටම. ඒ කියන්නේ කෙලින් මුදලාලි මට ගෝල්ඩ් ලිෆ් එකක් දෙන්න. ගෝල්ඩ් ලිෆ් නෑනේ මහත්තයෝ කිව්වම ඒ ඩන්හිල් දෙන්නද කිව්වම ඩන්හිල් එපා. ගෝල්ඩ් ලිෆ් තියෙන තැනක් හොයාගෙන ඇවිල්ලා ඒ සිගරට් එකක් අරගෙන ඒ කඩේ ගාවට ඇවිල්ලා බීලා යනවා. අර පළවෙනි කඩේ ගාවටම ඇවිල්ලා මුදලාලට පේන්න බීලා යනවා. ඒ වගේ තත්ත්වයක් තමයි සන්නම් නාමයෙන් ඉල්ලා සිටීම කියලා කියන්නේ. ඒ බ්‍රෑන්ඩ් එක නැත්තම් වෙන බ්‍රෑන්ඩ් එකක් ගන්නෙ නැහැ. ඒතර ඔන්න ඔය වගේ මේ සන්නම් පක්ෂපාතීත්වයේ තියෙනවා මට්ටම් කියලා. ඉතින් හොඳ සන්නමක් දාලා හොඳට භාණ්ඩ දුන්නාම අපිට මේ සන්නම් පක්ෂපාතීත්වයේ උඩම මට්ටමට පාරිභෝගිකව ගන්න. ඒක සන්නම් නාමයෙන් ඉල්ලා සිටීම කියන එක. ඒතකොට සන්නමක් දැමීමේ ප්‍රතිලාභ මොනවද? ව්‍යාපාරිකයට තියෙන එකක් තමයි අනිකුත් තරංකාරී නිෂ්පාදන වලින් තමන්ගේ නිෂ්පාදනය වෙන් කළ දක්වන්න පුළුවන්. සන්නම ලියාපදිංචි කරලා නීතිමය ආරක්ෂාවක් ලබා ගන්නත් පුළුවන්. නේද? පාරිභෝගිකයන්ට සන්නම් පක්ෂපාතීත්වය නේද? සන්නම් පක්ෂපාතීත්වයට පත් කරන්නත් පුළුවන් පාරිභෝගිකින්ගේ. ඒතර ඒ වගේ මේ කෙලින්ම භාණ්ඩවල ඇනෝම් ලබා ගැනීම ලේසි. සන්නම් නාමයෙන් ඇනෝම් එහෙම ගන්න පුළුවන්. ඒ වගේ වාසි ව්‍යාපාරිකයට තියෙනවා. පාරිභෝගිකයටත් තියෙනවා. දැන් නමක් ගමක් නැති කෙනෙක් එක්ක අපි chat කරන්නේ නැහැනේ Facebook එකේ. හරියට විස්තරයක් දන්නේ නැතු. ඒ වගේ තමයි නමක් ගමක් දන්නේ නැති භාණ්ඩ අපි ගන්න පොඩ්ඩක් බයෙන්. පේමන්ට් එකේ තියෙන සමහර භාණ්ඩ වගේ දේවල් නංගම් මුකුත් නෑ අපි බයෙන් ගන්න. එතන නමක් තිබ්බහම පාරිභෝගිකයට විශ්වාසයෙන් භාණ්ඩේ මිලදී ගන්න පුළුවන්. භාණ්ඩේ අඳුර ගන්න පහසුයි. භාණ්ඩේ ඉල්ලුම් කරන්න පහසුයි. භාණ්ඩේ වැරද්දක් වුණොත් ඒ පැමිණිලි ඉදිරිපත් කරන්නත් පහසුයි. මොකද භාණ්ඩෙට නමක් ගමක් තියෙන හින්දා. ඕගොල්ලන්ගේ කවුරු හරි පුතෙක් අපේ දුවව කොහොම හරි රවට්ටලා චිත්‍රපටයක් බලන්න අරන් ගිහිල්ලා කවුද දන්නේ නැහැ පුතා කියලා කවුරු හරි ඇවිල්ලා කිව්වට අම්මා පිළිගන්නේ නැහැ. මොකද කවුද කින්ද මන්ද කොතෙන්ද කියලා හරියටම තියෙන්න ඕන. ඒතර පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා නම් භාණ්ඩ එක නමක් තියෙනවා නම් මෙන්න ඕගොල්ලන්ගේ ආයතනයේ මෙන්න මේ භාණ්ඩ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඒකේ මෙන්න මේ වැරද්ද තියෙනවා. අපිට පැමිණිලි ඉදිරිපත් කරන්න ලේසියි. ඔයාලට තේරෙනවද මං කියන්නේ? ඉතින් මේ වගේ වාසිදායක දේවල් මේක ඇතුලේ තියෙනවා පුතේ. හරි එහෙනම් අපි ලියමු බලන්න දරුවනේ. හරි බලන්න සන්නමක් මගින් විවිධ පාර්ශ්වයට අත්වන වාසි බලන්න පාරිභෝගිකයට භාණ්ඩය හඳුනා ගන්න උපකාර වෙනවා. භාණ්ඩේ නම ඍජුව සඳහන් කරලා මිලදී ගන්න පුළුවන්. වැඩි විශ්වාසයකින් කටයුතු කරන්න පුළුවන්. ව්‍යාජ නිෂ්පාදන වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. නිෂ්පාදකයන්ට පැමිණිලි ඉදිරිපත් කිරීම පහසුයි. අර නිෂ්පාදකයට අත්වන ප්‍රතිලාභ ලියන්නේ සන්නම් පක්ෂපාතීත්වයේ ගොඩනැගිය හැක. සන්නම් පක්ෂපාතීත්වයේ ගොඩනැගිය හැක. ඊට පස්සේ ලියාපදිංචි කර නෛතික ආරක්ෂාවක් ලැබිය හැක. ලියාපදිංචි කර නෛතික ආරක්ෂාවක් ලැබිය හැක. ලියාපදිංචි කර නෛතික ආරක්ෂාවක් ලැබිය හැක. ඇනෝම් ලබා ගැනීම පහසු වීම. ඇනෝම් ලබා ගැනීම පහසු වීම.
තව පාරිභෝගික විශ්වාසය තහවුරු කළ හැක. පාරිභෝගික විශ්වාසය තහවුරු කළ හැක. පාරිභෝගික විශ්වාසය තහවුරු කළ හැක. ඊට පස්සේ සන්නම මගින් භාණ්ඩය ප්‍රභේදනය කර සන්නම මගින් භාණ්ඩය ප්‍රභේදනය කර විවිධ පාරිභෝගික ඛණ්ඩ වෙත විවිධ පාරිභෝගික ඛණ්ඩ වෙත ඉදිරිපත් කළ හැකි වීම. ඉදිරිපත් කළ හැකි වීම. උදාහරණ ලියන්න. සිග්නල් ජූනියර් සිග්නල් එකම ජූනියර් කරලා පොඩි අයට දෙනවා. සිග්නල් ජූනියර්. ඔය Apple තියෙන Apple 12 තියෙනවා, 12 Plus තියෙනවා, 12 Pro කියලා එකකුත් තියෙනවා පොඩි එකක්. right. හරි පුතාලා පෙන්නන්නේ එහා පැත්ත පිටුව 12 වෙනි පිටුව සන්නම් නාමය තෝරා ගැනීම සහ භාවිත කිරීම කියන එකට යමු. හරි ඒක බලන්න සන්නම් නාමයක තිබිය යුතු ලක්ෂණ කියන එක මම පැහැදිලි කළා. ඒක කෙටි වෙන්න ඕන, සරල වෙන්න ඕන, උච්චාරණය පහසු වෙන්න ඕන නේද? අනිෂ්පාදකයෙන් වෙනස් වෙන්න ඕන. ජාතියකට ආගමකට නිගා දෙන්න බෑ. හරි කිසියම් සංස්කෘතියක් නියෝජනය වෙන්න ඕන. භාණ්ඩයේ ප්‍රයෝජනවත්භාවයෙන් රූපණය වෙන්න ඕන. අන්න ඒ වගේ ලක්ෂණ තියෙන්න ඕන. හරි බලන්න highlight කරගන්න. highlight කරගන්න. හරිද පුතේ? හරි. හරි 12 වෙනි එකට එන්නේ මේ මාතෘකාවත් මම පුතාලට කියලා දීපු මාතෘකාවක් සන්නම් පක්ෂපාතීත්වය මෙහෙම ලියන්න. කිසියම් සන්නමක් අඛණ්ඩව සහ දිගුකාලීනව කිසියම් සන්නමක් අඛණ්ඩව සහ දිගුකාලීනව මිලදී ගැනීම සඳහා අඛණ්ඩව සහ දිගුකාලීනව මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයා තුල ඇති පෙළඹීමයි. පාරිභෝගිකයා තුල ඇති පෙළඹීමයි. පෙළඹීමයි. එහි ප්‍රධාන අවස්ථා තුනකි. ප්‍රධාන අවස්ථා තුනකි.
අංක 1 සන්නම් නාමයෙන් ඉල්ලා සිටීම කියලා මෙහෙම මෙය සන්නම් පක්ෂපාතීත්වයේ ඉහළම මට්ටමයි. මෙය සන්නම් පක්ෂපාතීත්වයේ ඉහළම මට්ටමයි. ඉහළම මට්ටමයි. එනම් අදාළ සන්නම සහිත භාණ්ඩය මිලදී ගත නොහැකි නම් අදාළ සන්නම සහිත භාණ්ඩය මිලදී ගත නොහැකි නම් වෙනත් සන්නම් කෙරෙහි අවධානය යොමු නොකරයි. වෙනස් සන්නම් කෙරෙහි අවධානය යොමු නොකරයි. right සන්නම් වර්ණය මෙහෙම ලියන්න. කිසියම් සන්නමක් පහසුවෙන් මිලදී ගත හැකි නම් කිසියම් සන්නමක් පහසුවෙන් මිලදී ගත හැකි නම් එය මිලදී ගන්නා අතර එසේ මිලදී ගත නොහැකි නම් පහසුවෙන් මිලදී ගත හැකි සන්නමක් කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ. right එපා සන්නම හඳුනා ගැනීම. clear. කිසිදු සන්නම් පක්ෂපාතීත්වයක් නොමැත. වෙළඳපළේදී සන්නමක් හඳුනාගෙන එය මිලදී ගැනීම කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ. හරි. හොඳයි. ඉබනම් අපි යමු
අපේ ඊළඟ මාතෘකාව තමයි පුතේ දැන් අපි ඉවර කළේ සන්නම පිළිබඳව සහ වෙළඳ ලකුණ පිළිබඳව කරුණු කාරණා ඉවර කරේ. ඒ වගේම අපි කතා කරමු ළමයි ඉස්සරහට තව අපිට කතා කරන්න තියෙන දැන් මේකෙම තියෙනවා මේ ඊළඟ මාතෘකාව අපේ ඇසුරුම් කරන්නේ. සමහර වෙලාවට මාකටිං වල 5th P කියලා සලකන්නේ පුතා මේ ඇසුරුම් කරන්නේ. ඒ කියන්නේ මොකද්ද? පැකේජින් කියන්නේ. ඒ තරම් ඒක වැදගත්. දැන් අපි පෝපීස් කියලානේ කතා කරන්නේ. ප්‍රයිස් එක, ප්ලේස් එක, ඊට පස්සේ තව ප්‍රොමෝෂන් එක, ප්‍රොඩක්ට් එක ඒවනේ. මේකට කියනවා 5th P කියලා. පස්වෙනි P අකුර. ඒකේ තරම් වැදගත්. දැන් අපේ භාණ්ඩයක් තව කෙනෙක්ගෙන් අපි වෙන් කළා හඳුනගන්න පාවිච්චි කරන එකක් තමයි අපේ භාණ්ඩට දාන නම ඇසුරුම කියන්නේ. මේ නම එහෙම නැත්නම් සන්නම කියන්නේ. ඊට අමතරව පුතේ අපි භාණ්ඩයට අඳින ඇඳුම. දැන් ඔබට ඔබේ හිතේශිවන්තයෙක් අඳුර ගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. දැන් මේ ඊ පෙරේද මම මේ මාස්ක් එකකුත් දාගෙන අර ටිකක් කොට වගේ තියෙන මාස්ක් එකක් මම දාගෙන ඉඳී. ඒකකුත් දාගෙන මම මේ ඉන්නවා අපිකෝ එකේ ඉඳලා මම අයිස්ක්‍රීම් එකකුත් අරගෙන ඒක මම ටික දුර ඉඳලා එන හින්දා ඒක අයිස් පැකට් එකකුත් අරගෙන අයිස් පැකට් එක කඩලා ඒකට දාලා අයිස්ක්‍රීම් එකේ තියලා මම අරගෙන ආවේ. මම ඒක එහෙම පැක් කරන වෙලාවේ මෙහෙම මම පැක් කරනවා ඊට පස්සේ මේ ඊට එහා පැත්තේ ගෑනු ළමෙක් ඉඳියා. මම ඔහොම බලලා මගේ වැඩේ කර කර ඉන්නකොට ඊට පස්සේ මම ආයෙත් බැලුවාම මගේ දිහා මේ ළමයා බලන් ඉන්නේ. ඊට පස්සේ මම ඔහොම බැලුවාම මේ ඒ ළමයා මයින් ගම ගිහන් සමීර සර්ද කියලා. මම ඔව් කියලා. ඊට පස්සේ මට කිව්වා සර් අඳුරන්න බෑ මම සර්ගේ ෆීචර්ස් වලින් තමයි අඳුරගත්තේ කියලා. ෆීචර්ස් කියන්නේ මේ කොණ්ඩේ තියෙන විදිය, අත්තපය, අඳින පළඳින විදිය, හැසිරෙන විදිය ඒවා තමයි ෆීචර්ස් කියලා කියන්නේ. ඉතින් අපේ හිතේශිවන්තේ අපිට දැකලා පුරුදු අපි ආශ්‍රය කරන නිතර දකින්න අපේ ගුරුවරයෙක්, අපේ සහෝදරයෙක්, ගෙදර කෙනෙක්, ගමේ කෙනෙක්, යාළුවෙක් අපිට යා පිටිපස්සෙන්ලා ඉන්නකොටත් අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි පිටිපස්සෙන් ගිහලා ඇස්සෙම වහන්නේ. වර්ධන වෙලාවල් තියෙනවා. අර නන්නාඳුන කෙනෙක්ගේ ඇස් ඇහුවොත් එහෙම අපේ ඇහැ කන වෙන්න මේ ගුටි ගන්න පුළුවන්. ඉතින් ඇසුරුම කියලා කියන්නේත් ඒකයි. අපේ භාණ්ඩේ අනිත් අයගෙන් වෙන් කරන්න පුළුවන් එක සාධකයක් තමයි භාණ්ඩෙට දාන නම. අනිත් එක තමයි භාණ්ඩෙට දාන ඇසුරුම. දැන් බලන්න කොකාකෝලා බෝතලේ ඕන තැනක අඳුර ගන්න පුළුවන්. දැන් තරුණ කාලේ ගෑල් ළමයි කොකාකෝලා බෝතල් වගේ. කොකාකෝලා බඩි බෝතලේ වගේ. හැබැයි ටිකක් ලොකු වෙනකොට ටිකක් නේද? ටිකක් වයසට යනකොට ඒගොල්ලෝ මිලිලිටර 350 බෝතලේ වගේ වෙනවා. බැන්දාම ඉතින් මෙගා බෝතලේ වගේ වෙනවා. බැඳලා ළමෙක් දෙන්නෙක් හම්බුනා මෙගා බෝතලේ වගේ වෙනවා. ඊට පස්සේ තව ටිකක් වයසට යනකොට ගෑස් සිලින්ඩරේ වගේ වෙනවා. කොකාකෝලා බෝතලේ හොයාගන්නවත් බෑ. අපිට ටක් ගාලා අඳුර ගන්න පුළුවන්. ඇසුරුමෙන් අඳුර ගන්න පුළුවන්. ඒ නිසා ඇසුරුමත් භාණ්ඩයක අනන්‍යතාවය දක්වන වැදගත් සාධකයක්. දැන් ඇසුරුම් වල දරුණේ තියෙන ප්‍රභේද තුනක්. හරි. එකක් තමයි ප්‍රාථමික ඇසුරුම තියෙනවා. තව ද්විතීක ඇසුරුම තියෙනවා. තව ප්‍රවාහන ඇසුරුම නැත්නම් අපි එකට කියනවා තෘතීක ඇසුරුම තියෙනවා. තෘතීය ඇසුරුම. ප්‍රාථමික ඇසුරුම කියන්නේ භාණ්ඩයක් මුලින්ම ස්පර්ශ කරන භාණ්ඩය ආරක්ෂාවට දාන ඇසුරුම තමයි ළමයි ප්‍රාථමික ඇසුරුමක් කියලා කියන්නේ. චොක්ලට් එකක ඊයම් පොලේ ප්‍රාථමික ඇසුරුම. ඒකේ අලංකාරයට වඩා බලන්නේ භාණ්ඩයට තියෙන ආරක්ෂාව. ප්‍රාථමික ඇසුරුම. ද්විතීක ඇසුරුම කියලා කියන්නේ පාරිභෝගිකයට පේන පාරිභෝගිකයාගේ ආකර්ෂණය දිනා ගන්න පුළුවන් ඇසුරුම ද්විතීක ඇසුරුම. දැන් චොක්ලට් එකේ වර්ණවත් පොලේ වටේ තියෙන ප්‍රවාහන ඇසුරුම කියලා කියන්නේ ප්‍රවාහනය හා ගබඩාකරණය පහසු වෙන්න දාන ඇසුරුම තමයි ප්‍රවාහන ඇසුරුම කියලා කියන්නේ. දැන් චොක්ලට් 12ක් අසුරුම මේ කාඩ්බෝඩ් පෙට්ටිය. හරි. ඒතර මේ ප්‍රවාහනය ගබඩාකරණය පහසුයි. බෑම පැටවීම පහසුයි. ඒතර ඒවා තමයි ප්‍රවාහන ඇසුරුමක් කියලා කියන්නේ. ඉතින් ඇසුරුමක තියෙන ප්‍රතිලාභ පුතේ බෙදනවා විවිධ විදිහට. ඇසුරුම් කරන්නේ ප්‍රතිලාභ පාරිභෝගිකයටත් ඇසුරුම් කරන්නේ ප්‍රතිලාභ තියෙනවා. ඒ වගේම ව්‍යාපාරිකයටත් ඇසුරුම් කරන්නේ ප්‍රතිලාභ තියෙනවා. ඒ වගේම ඇසුරුමක් සකස් කිරීමේදී වැදගත් කියලා සලකන කාරණා ගොඩාක් තියෙනවා. දැන් භාණ්ඩයකට ඇසුරුමක් හදනකොට අපි බලනවා තරඟකාරයාගේ ඇසුරුම කොයි වගේද කියලා. එයාගේ ඇසුරුමට නොදෙන ඇසුරුමක් තමයි අපි දෙන්නත් ඕන. නීත්‍යානුකූල තත්ත්වය දැන් සමහර දැන් පොල් තෙල් වගේ දේවල් පැකට් වල පොලිතින් පැකට් වල තියන්න පොඩ්ඩක් අමාරුයි. ඒවට යම් නීති තියෙනවා. නීතිමය සාධක තරඟකරුවන්ගේ ඇසුරුම මේ වගේම ඇසුරුමට යන කොස්ට් එක. හරි පිරිවැයත් බලන්න ඇසුරුම් පිළිබඳ සම්මතයන්.
නේ බීම ගබඩා කරන්නේ ප්ලාස්ටික් හෝ වීදුරු බෝතල් වල. නේ ඒ වගේ තියෙන ඇසුරුම් පිළිබඳ සම්මතයන් තියෙනවා. හරි ඒවා පිළිබඳව සැලකිලිමත් වෙමින් තමයි අපි සාමාන්‍ය ළමයි භාණ්ඩයකට ඇසුරුමක් කියන එක නිර්මාණය කරන්නේ. හරි එහෙනම් අපි නෝට් එක බලමු ඇසුරුම්කරණය කියන එක. නෝට් එක බලන්න ඇසුරුම්කරණය කියන එක. right බලන්න සන්නම මෙන්ම ඇසුරුමද නිෂ්පාදකයට වටිනාකමක් ගෙන දෙනවා. එසේම වෙන්කොට හඳුනා ගැනීමද ඇසුරුමින් අපේක්ෂා කරන තවත් කාර්යයක්. මූලිකම කාර්ය ආරක්ෂාව. මීට අමතරව ප්‍රවාහනය, ගබඩා කිරීම, අලවිය පහසු වීම, තෝරා ගැනීම පහසු වීම වගේ ප්‍රතිලාභات තියෙනවා. හරි. ඇසුරුමේම තියෙන තව දෙයක් තමයි ලේබලය කියලා කියන්නේ. පැක් එකේම තියෙන ලේබලයක්. දැන් ඩෙනිමක් ගත්තාම ලිවයිස් කියලා ලේබලයක් තියෙනවා. ලේබලේ තියෙන ප්‍රභේද දෙක. එකක් සමහර ලේබල් වලින් නිකම්ම තොරතුරු ටිකක් විතරක් දෙනවා. දැන් හාපික් බෝතලේ ලේබලයක් කරලා තියෙනවා. ඒකෙන් තියෙන්නේ කොහොමද මේක টয়ලට් එකට පාවිච්චි කරන්න කියන්නේ. ඒතර ඒවට කියනවා මේ දැනුවත් කිරීමේ ලේබල් කියලා. තව දෙනවා නම්මා ගැනීමේ ලේබල්. නම්මා ගැනීමේ ලේබල් කියලා කියන්නේ ළමයි නිකන් අර බ්‍රෑන්ඩ් එක මේ අනිත් අයට කියන්න පාවිච්චි කරන ලේබල් තියෙන. දැන් ලිවයිස් ඩෙනිමේ ලිවයිස් කියලා ගහලා තියෙනවා. ලෙවිස් කියලා ගහලා තියෙනවා. නේ Nike බ්‍රෑන්ඩ් එකේ Nike කියලා ලේබල් එක එළියට පේන්න ගහලා තියෙනවා. ඒතර ඒවට කියන්නේ නම්මා ගැනීමේ ලේබල් කියලා තමයි තියෙන්නේ. තොරතුරු දැන ගැනීමේ ලේබල් වලින් කරන්නේ තොරතුරු ලබා දීම විතරයි. right ඊට පස්සේ අපි යමු ඇසුරුම්කරණයේ ප්‍රභේද කියන එකට යමු. ප්‍රාථමික ඇසුරුම් මෙහෙම ලියන්න. භාණ්ඩයක් පළමුව ස්පර්ශ කරන භාණ්ඩයක් පළමුව ස්පර්ශ කරන භාණ්ඩයේ ආරක්ෂාව පිණිස භාණ්ඩයේ ආරක්ෂාව පිණිස භාවිත කරන ඇසුරුමයි. උදාහරණ චොක්ලට් එකක ඊයම් කොළය. චොක්ලට් එකක ඊයම් කොළය. right ද්විතීක ඇසුරුම ලියන්න. පාරිභෝගික ආකර්ෂණය සඳහා යොදන ඇසුරුමයි. උදාහරණ චොක්ලට් එකක වර්ණවත් කොළය මත ඇසුරුම. right ප්‍රවාහන ඇසුරුම ඒ කියන්නේ මේ ප්‍රවාහනය හා ගබඩාකරණය
පහසු වීම සඳහා ප්‍රවාහනය හා ගබඩාකරණය පහසු වීම සඳහා යොදන ඇසුරුමයි. උදාහරණ චොක්ලට් 12ක් ඇසරිය හැකි කාඩ්බෝඩ් ඇසුරුමක් right. ඔන්න ඇසුරුම්කරණයේ තියෙන ප්‍රභේද. ඉතින් ඇසුරුමක් දැම්මහම මේකේ වාසි පාරිභෝගිකයට වගේම ව්‍යාපාරිකයටත් යනවා ළමයි. දැන් අපිට භාණ්ඩය හඳුනා ගන්න පහසුයි ඇසුරුමක් තියෙන හින්දා. ඒ වගේම බෙලෙන්දට භාණ්ඩය ප්‍රවාහනය කරන්න, ගබඩා කරන්න, ප්‍රදර්ශනය කරන්න ඇසුරුමක් තියෙනුත් ප්‍රදර්ශනය කරන්නත් ලේසි. නේද? ඒ වගේ තියෙන. ඒ වගේම අපේ භාණ්ඩයට අනිත් අයගෙන් වෙච්ච අනන්‍යතාවයක් ගොඩනගා ගන්න ඇසුරුමක් පාවිච්චි කරන්නත් පුළුවන් අවස්ථාවල් තියෙනවා. හරි අපිට පාරිභෝගිකයට දැනුවත් කරන්න තොරතුරු සපයන්න ඒ වගේ දේවල්ට ඇසුරුම යොදා ගන්න පුළුවන්. ඒ වගේම භාණ්ඩේ විවිධාංගීකරණය කරන්න අපිට පුළුවන් එක එක ඇසුරුම් ටයිප් වලින් ඇසුරුම් සයිසස් වලින් කුඩා මධ්‍යම විශාල ඒ වගේ ඉන්නේ සෝස් පැකට් තියෙනවා, සෝස් බෝතල් තියෙනවා, සෝස් බූලි තියෙනවා, සෝස් බැරල් තියෙනවා. ඒ වගේ එක එක තියෙනවා. මේ ඇසුරුමෙන් පුළුවන් භාණ්ඩය මේ විවිධාංගීකරණය කිරීමේ හැකියාවක් අනිවාර්යයෙන්ම තියෙනවා. නේද? බලන්න භාණ්ඩයට ආරක්ෂාව දෙන එක තමයි ප්‍රධාන වාසිය. පාරිභෝගිකයාගේ අවධානය දිනා ගන්න පුළුවන්. ප්‍රවාහනය සහ ගබඩාකරණය පහසු වෙනවා. පාරිභෝජනයේ කෙසල් ගෙඩිය ලෙල්ල තියෙන හින්දා පාරිභෝජනයේ ලේසි. පාරිභෝජනයේ පහසු වෙනවා. දැනුවත් කිරීම හා තොරතුරු සපයන්න පුළුවන්. අතිරේක ප්‍රයෝජන දැන් සමහරට බීමේම ගෙනල්ලා ඉතුරුනාම ඉතුරු බෝතලේ අපි වතුර දාගෙන යනවා. නේ? අර ඩිව් කියලා බීම් බෝතලයක් තියෙනවා මම දැකලා තියෙනවා ගොඩක් පිරිවෙනම ඒක තමන්ගේ බයික් එකේ. හරි? මේ මෝටර් සයිකලේ හරි පුට් සයිකලේ හරි වතුර ගෙනියන්න පාවිච්චි කරනවා. ඒකේ තියෙන වර්ණවත් පැහැයට ලුමිනස් කොළ පාට ලුමිනස් කහ පාටනේ තියෙන එකේ. ස්වයං සේවා සැපයේදී භාණ්ඩය හඳුනා ගන්න පහසු වෙනවා. එකම භාණ්ඩේ විවිධ ප්‍රමාණයන් ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රචාරණය පහසු වෙනවා. භාණ්ඩේ අනන්‍යතාවයක් නිර්මාණය වෙනවා. භාණ්ඩේ වැලියු එක වැඩි වෙනවා. නේ? භාණ්ඩේ වැලියු එක වැඩි ගාණක් ඇසුරුම හොඳයි නම් අපිට වැඩි ගාණක් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. හරි භාණ්ඩය කට්ටලයක් වශයෙන් ඉදිරිපත් කිරීමේදී වැදගත් වෙන ලදරු භාණ්ඩ කට්ටල, තෑගි භාණ්ඩ කට්ටල ඒ වගේ කට්ටලයක් ඉදිරිපත් කිරීමේදී වැදගත් වෙනවා. භාණ්ඩයක් නවීකරණය සඳහා භාවිත කරන්නත් පුළුවන්. නව ඇසුරුමකින් කිව්වහම පාරිභෝගිකව භාණ්ඩ මිලදී ගන්නවා. ඉස්සර සිග්නල් ටියුබ් එක ඉස්සර තිබුණේ ඇලුමිනියම් වලින් තිබුණේ. ඒක තැන් තැන් වලින් හිලුනාම ඒ තැන් වලින් එනවා මේ දන්තාලේප. මදින්න බෑ. දැන් තියෙන්නේ නැමෙන සුළු ඇසුරුමක් තියෙන්නේ. හරි ප්ලාස්ටික් නැමෙන සුළුයි ඒක. එතකොට මේ භාණ්ඩේ නවීකරණය කරන්නත් ඒක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඇසුරුම් හොඳ ඇසුරුමක් දාන්න ලොකු කොස්ට් එකක් යනවා. ඒකෙන් භාණ්ඩේ පිරිවැය වැඩි වෙන්නත් පුළුවන්. සමහර ඇසුරුම් එකපාරයි පාවිච්චි කරන්නේ ඊට වඩා පාවිච්චි කරන්නේ නැහැ. දැන් Nescafe කප් එක අපි බීලා පොදලා වන්ලා තියන්නේ නැහැ නේ. එකපාරයි පාවිච්චි කරන්නේ. එතකොට මේ ප්‍රතිස්ථාපනයේ නොවන ශාකමේ කොටස් වගේ දේවල් මේ ඇසුරුම් හදාගන්න යන ඒවා අනිවාර්යෙන් විනාශ වෙනවා. නේ ඒව නැවත උත්පාදනය වෙන්නේ නැති සම්පත්. අනිත් එක ඇසුරුම් කරන්න යන පිරිවැය භාණ්ඩේ මිලට එක්කව වෙලා කොස්ට් එක වැඩි වෙන්නත් පුළුවන්. පාරිභෝගිකයන් නොම ගියනවා. අර කෙල්ලෙක්ගේ මේකප් එක වගේ තමයි. හොඳට මේකප් එක දාලා සෙල්ෆියක් ගහලා ප්‍රොෆයිල් පික්චර් එක හැදුවාම පණ යන්න මේ මැසේජ් කරනවා. හම්බෙන්න දාගෙන හම්බෙන්න ආවට පස්සේ වනවැඳිලි වගේ. අපිට හිතා ගන්න බෑ අපි චැට් කරපිකාද මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. එයාද එයාගේ ආච්චිද ඇවිල්ලා තියෙන්නේ කියලා අපිට හිතා ගන්න බෑ. ඉතින් ඒ වගේ තමයි ඇසුරුමකින් පාරිභෝගිකයන් නොම ගෙවන අවස්ථාවල් තියෙනවා. ලස්සන කොලේ කොතල ටොපියක් තියෙනවා කෑවාම මෙලු රහක් නෑ. කොලේ ගැලුවාම ඇති වැඩක් නෑ.
හරි බලන්න. පරිසර දූෂණ ඉහළ යනවා අවාසි. භාණ්ඩේ මිල ඉහළ යාමට හේතු වෙනවා. පාරිභෝගික රවට්ටනවා. සම්පත් විනාශ වෙනවා. විශාල පිරිවැයක් දරා නිපදවන ඇසුරුම් භාවිතය සමග අවසන් වෙනවා. ඔන්න ඒ වගේ අවාසිදායක දේවල් අනිවාර්යයෙන්ම තියෙනවා. වාසිය වාසි බලාගෙන යන්න ඕන විභාගෙදී. තමයි මේ භාණ්ඩයකට ඇසුරුමක් දානකොට සලකා බලන්න ඕන කාරණාවන් කීපයක් තියෙනවා. මොනවද ඒ කාරණාවන් කීපේ? බලන්න පළවෙනි එක. පළවෙනි එක ලියන්න භාණ්ඩයේ ස්වභාවය. භාණ්ඩේ කැඩෙනවා නම්, නැෂ්‍ය වෙනවා නම්, වාෂ්ප වෙනවා නම් ඒකට ගැළපෙන භාණ්ඩයක් තමයි ඒ ඇසුරුමක් තමයි දාන්නේ. ගෑස් එහෙම පුපුරන්න පුළුවන්. ඒකයි ටිකක් තද යකඩ වලින් හදපු ඇසුරුමක් දාන්නේ. වාෂ්ප වෙන්න පුළුවන් දේවල් වලට වීදුරු ඇසුරුම් දානවා. ඒතර මේ භාණ්ඩයේ ස්වභාවය බලපාන ඇසුරුම් කරන්නේදී. ඒ වගේම ප්‍රවාහන මාධ්‍යයේ ස්වභාවය. අපි ප්‍රවාහනය කරන්නේ කොයි වගේ මාධ්‍යයක්ද? කරත්තකින් එහෙම ගේනවා නම් නේද? කරත්තවල සොකට් සෝබර් නැහැ. නිතරම ගැස්සෙනවා, පැද්දෙනවා. එතකොට නේද? වලන් එහෙම ගේනකොට ඒවට අපි දානවා මේ පිදුරු ටිකක් එහෙම දාලා තමයි ගේන්නේ. ඒ වගේම නෛතික தත්ත්වය, නීතිමය தත්ත්වය අනිවාර්යෙන් බලපානවා. පාරිභෝගික අධිකාරී පනත, ප්‍රමිති ආයතන පනත උල්ලංඝනය නොවන විදිහට තමයි පුතා අපි කටයුතු කරන්නේ. right. ඊට පස්සේ තරඟකරුවන්ගේ ඇසුරුම්. ඒගොල්ලෝ ප්ලාස්ටික් ඇසුරුමකින් දෙනවා නම් බීම් බෝතලේ අපිටත් දෙන්න වෙනවා. තරඟකරුවන්ගේ ඇසුරුම්. right. ඊට පස්සේ ඇසුරුම් පිළිබඳ සම්මතයන්. දැන් බෙහෙත් කරලේ ඇසුරුම ජීර්ණය වෙන ආකාරයට තමයි තියෙන්නේ. තරඟකරුවන්ගේ ඇසුරු ඇසුරු පිළිබඳ සම්මතයන්. භාවිත කරන්නාගේ ස්වභාවය. පොඩි ළමයි පාවිච්චි කරන භාණ්ඩ වලට වීදුරු ඇසුරුම් දාන්නේ නැහැ. ඒගොල්ලෝ කපා ගන්නවා. භාවිත කරන්නාගේ ස්වභාවය. ඊට පස්සේ ඊළඟ නිෂ්පාදිතයට ලැබෙන ප්‍රයෝජනය. අපි දාන ඇසුරුමෙන් නිෂ්පාදයේ ආකර්ෂණීය ආරක්ෂාව ඒවා වැඩි වෙනවද කියලා බලනවා. නිෂ්පාදිතයට ලැබෙන ප්‍රයෝජන. ඒ වගේම තාක්ෂණික යෝග්‍යතාවය. සෞඛ්‍ය ආරක්ෂිතද, රසායන ද්‍රව්‍ය නැද්ද? ඒ වගේ තාක්ෂණික යෝග්‍යතාවය. ඊළඟ වෙලෙන්දාට ඇති පහසුව. එයාට ගබඩා කරන්න, ප්‍රදර්ශනය කරන්න, ප්‍රවාහනය කරන්න වෙලෙන්දාට ඇති පහසුව. වෙලෙන්දාට ඇති පහසුව. ඊට පස්සේ ඇසුරුමේ පිරිවිතර. දිග, පළල, බර ඒවත් බලන්න එපා. ලෝරියට දාගන්න පුළුවන්ද? බාන්න පුළුවන්ද? ඇසුරුමේ පිරිවිතර. ඊළඟට තව ලියන්න පරිසර බලපෑම. පරිසර බලපෑම. right. හරි. මොනවා තමයි
ඇසුරුමක් කිරීමේදී සාමාන්‍ය සැලකිල්ලට ගත යුතු කාරණා වෙන්නේ. දැන් ඇසුරුමක ප්‍රයෝජන පුතාලගෙන් ඇහුවොත් විභාගෙට ඇසුරුම්කරණයෙන් තියෙන ප්‍රයෝජන මොනවද කියලා ඒ ප්‍රයෝජන සාරාංශ කරන්න පුළුවන් ඇසුරුමට ඉංග්‍රීසියෙන් කියන වචනින්ම. ඇසුරුමට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? පැකේජ් කියලා. එතකොට P කියන්නේ ප්‍රොටෙක්ෂන්, A කියන්නේ ඇටෙන්ෂන්, P කියන්නේ ආරක්ෂාව. ඒ ඇටෙන්ෂන් කියලා කියන්නේ මොකද්ද? ආකර්ෂණය. C කියලා කියන්නේ කන්වීනියන්ස්, පහසුව. K කියන්නේ නොලෙජ්, දැනුවත්භාවය ලබා දීම. E කියලා කියන්නේ මොකද්ද? A කියලා කියන්නේ affordable, පිරිවැය අඩු කිරීම. G කියලා කියන්නේ greater value, වටිනාකම වැඩි කිරීම. E කියලා කියන්නේ පරිසරය පිළිබඳව සැලකිලිමත් වීම කියන කාරණා. ඔන්න ඔය වචනනුත් ඔයාලට වාසිය හිතා ගන්න පුළුවන්. ඒ වචනේ පාඩම් කරන එක අනිවාර්ය නෑ. ඔයාලට කැමති නම් අතන ඇසුරුම්කරණයේ ප්‍රතිලාභ කියන එකට ඒ වාසිය ටික බලන්න තු මේ පැකේජ් කියන එකේ වාසිය ටික බලන්නත් පුළුවන්. දෙකම එකයි. කැමති නම් ඒ විදිහට කරන්න පුළුවන්. නැත්නම් මේ පැකේජ් කියන එක අතහැරලා දාන්න පුළුවන්. ඊට පස්සේ පැකේජ් කියන එක කොටු කරලා තියෙන එක යටින් තව නෝට් එකක් තියෙනවා නේද පුතේ? ඒ නෝට් එකේ මාතෘකාව මිස් වෙලා තියෙන්නේ. ඒ මාතෘකාව ලියන්න ඕගොල්ලෝ. කොටුවට යටින් තියෙන නෝට් එකේ මාතෘකාව මිස් වෙලා තියෙන්නේ. ඒ මාතෘකාව ලියන්න ඕගොල්ලෝ. මොකද්ද මාතෘකාව? විශ්ව නිෂ්පාදිත සංකේතය. Universal Product Code කියලා තමයි ඒකට කියන්නේ UPC. විශ්ව නිෂ්පාදිත සංකේතය. ඕක කියන්නේ දැන් ওই සමහර නිෂ්පාදන වල පුතාලා දැකලා ඇති බාකෝඩ් එකක් ගහලා තියෙනවා. මෙන්න මේ වගේ ඉරි බාකෝඩ් එකක් ගහලා තියෙනවා. මේවා මේ හිතුමනාපට ගහන ඉරි නෙමෙයි. මේවායේ තියෙන එක එක අංක. මේක කියවන්න පුළුවන් අනිවාර්යෙන් බාකෝඩ් රීඩර් එකකින් කියවන්න පුළුවන්. හරි. සුපර් මාකට් වල මේවා තියෙනවා. මේවා නේ තොගය ඇතුළට ගන්නකොට තොගේ ආයතනය ඇතුළට ගන්නකොට වගේම තොගේ ආයතනය පිට කිරීමේදී මේ බාකෝඩ් එක වැදගත් වෙනවා. මේකේ තියෙනවා නිෂ්පාදකයාගේ රට, තොග මිල, සිල්ලර මිල, මේ අයිතමේ තියෙන අඩංගු ද්‍රව්‍ය මේ ඔක්කොම දේවල් මේක ඇතුලේ සටහන වෙනවා. ඔටෝමැටිකලි කම්පියුටරේ ප්‍රෝග්‍රෑම් එකට ඇතුල් කරගන්න මේ බාකෝඩ් රීඩරේ වැදගත් වෙනවා. ඒක ටිකක් ඇසුරුමක තියෙන නිසා මම ඒවා පල්ලෙහාන් දැම්මා. ඒවා විභාගෙදී අහන එකක් නෑ. ඒක අතාරින්න පුළුවන් ඔයාට. ඔයා නිකන් කියව ගන්න එක. හරි, ක්වෙස්චන් එකට යමු අපි. සාමාන්‍යයෙන් ඇසුරුමේම තියෙන දෙයක් තමයි ලේබල් එක කියන එක. ලේබල් එක සාමාන්‍යයෙන් ඇතුළත් විය හැකි කරුණු 6ක් මොනවද කියලා අහනවා. අපි ලියමු කරුණු 6ක් මෙහෙම. නිෂ්පාදිත දිනය. නිෂ්පාදිත දිනය. කල්ලිකුත් තීමේ දිනය. නිෂ්පාදිත දිනය, කල්ලිකුත් තීමේ දිනය, තව ඊළඟ බර හෝ ප්‍රමාණය. බර හෝ ප්‍රමාණය. බර හෝ ප්‍රමාණය. අඩංගු ද්‍රව්‍ය. අඩංගු ද්‍රව්‍ය. ගබඩා කිරීමේ භාවිත කිරීමේ උපදෙස්. නැත්නම් නිකම්ම උපදෙස් කියලා ලියුවොත් කමක් නෑ. ගබඩා කිරීමේ ඒ වගේම භාවිත කිරීමේ උපදෙස්. ප්‍රමිත ලාංඡන. නිෂ්පාදකයා පිළිබඳව එයාගේ ලිපිනය කාණ්ඩංකයව තියෙන්න පුළුවන්. නිෂ්පාදකයා පිළිබඳව
right ඊට පස්සේ question එකට යමු. ඒකේ ලේබල් කරන්නේ අසුරුම් කරන ක්‍රියාවලියට කෙසේ අදාළ වෙයිද? ලේබල් සම්බන්ධයෙන් පවත්නා නීතිමය තත්ත්වය කුමක්ද කියලා අහනවා. ලේබල් කරන්නේ අසුරුම් කරන්නේට කොහොමද අදාළ වෙන්නේ? ලේබල් සම්බන්ධයෙන් පවත්න නීතිමය තත්ත්වය කුමක්ද කියලා අහනවා. දරුවනේ දැන් අසුරුමකින් දෙන්න බැරි දේවල් තමයි ලේබල් එකකින් දෙන්නේ. හරි ලේබල් එකකින් භාණ්ඩය භාවිත කරන ආකාරයද අපි උඩ සඳහන් කරපු නිෂ්පාත කල්ලිකුත් මෙතන ඒ ආදී විස්තර ටික පාරිභෝගිකයට තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ දැනගැනීම කියන එක අත්‍යවශ්‍යයි. නැත්නම් පාරිභෝගිකය ඒව ගැන ප්‍රශ්න කරනවා. සමහර ඒවට ලේබලයක් ඉදීම අනිවාර්ය කරලා දෙන. දැන් උදාහරණයකට ලංකාවේ ආහාර පනත යටතේ සමහර ආහාර ද්‍රව්‍යවල ලේබලේ අනිවාර්යෙන් අඩංගු විය යුතු කරුණු ඒ නීතිය නියම කරලා තියෙනවා. ඒ නිසා ලේබල් කරන සම්බන්ධයෙන් නීතිමය තත්ත්වයක්ත් තියෙනවා. මෙම ලියන්න. ලේබලයේ ඇසුරුමේම කොටසක් ලෙසද සැලකිය හැකිය. ලේබලයේ ඇසුරුමේම කොටසක් ලෙසද සැලකිය හැකිය. සැලකිය හැකිය. සැලකිය හැකිය. ලේබලයක් මගින් පාරිභෝගිකයාට අවශ්‍ය තොරතුරු සම්පාදනය කරනු ලැබේ. පාරිභෝගිකයාට අවශ්‍ය තොරතුරු සම්පාදනය කරනු ලැබේ. සම්පාදනය කරනු ලැබේ. එසේම ඇතැම් පනත් වලින් ඇතැම් භාණ්ඩ සඳහා ලේබලයක් යෙදීම සහ එම ලේබලය තුල අන්තර්ගත විය යුතු කරුණු ඇතුළත් කර ඇත. right. හොඳයි අපි යමු ඊළඟ කොටසට. හරි මේකෙම පුතා එතකොට අපිට දැන් මේ ඉවර කරන්න පුළුවන් මේ ටියුට් එකේම දැන් අපි කතා කළේ නිෂ්පාදිතය කියන මාතෘකාව පිළිබඳව තමයි අපි සාකච්ඡා කළේ. පෝපීස් වලින් අපි දැන් සාකච්ඡා කරලා ඉවර කරේ ප්‍රොඩක්ට් කියන මාතෘකාව පිළිබඳව තමයි අපි සාකච්ඡා කරලා ඉවර කරේ. අපිට ඊළඟට ප්‍රයිස් ප්ලේස් ප්‍රොමෝෂන් කියන ඒවා සාකච්ඡා කරලා මේ
අලෙවිකරණය අවසන් කරන්නයි තියෙන්නේ. සේවා අලෙවිකරණ මිශ්‍රය පිළිබඳවත් වර්තමානයේදී ගොඩාක් අවධානය යොමු වෙලා තියෙනවා. මම පුතාලට කිව්වේ සේවාවක් අලෙවි කරනකොට පෝපීස් කියන ඒවා මදි. ඒ කියන්නේ ප්‍රොඩක්ට්, ප්‍රයිස්, ප්ලේස්, ප්‍රොමෝෂන් කියන ඒවාට අමතරව people, ඒ කියන්නේ විකුණුම් සේවකයෝ. ඒ වගේම physical evidence කියන එක, physical environment කියලා සමහර අය කියනවා. environment, ඒ කියන්නේ භෞතික පරිසරය, ඒ වගේම process, සේවා ක්‍රියාවලිය කියන එක. මේ තුනත් එතුළත් වෙන්න ඕනේ. සේවාවක් අලෙවි කිරීමේදී 7 P's කියන ඒවා අනිවාර්යෙන් හොඳට තියෙන්න ඕනේ. මොකද සේවාවක තියෙන විශේෂ ලක්ෂණ කීපයක්. සේවාවක් අස්පෘශ්‍යයි, පේන්නේ නැහැ. ඒ වගේම සේවාව ගබඩා කරන්න බෑ. ඒ වෙලාවෙම අලෙවි කළ ඉවර කරන්න ඕනේ. සේවාවක් හිමිකරුගෙන් වෙන් කරන්නත් බෑ. හිමිකරු සහ සපය ඒ පුද්ගලයා සම්මුඛ වෙන්න ඕන. ඒ වගේම සේවාවක් කියන එක විවිධයි. විවිධත්වයේ කියන එක ඒ සේවාවක තියෙනවා. ඉතින් ඔන්න වගේ කාරණාවන් නිසා සේවාවක් කියන එකේදී දරුවනේ සේවාවක් අලෙවි කිරීමේදී විශේෂයෙන් මේ people, physical evidence, process කියන මෙන්න මේ P අකුරු තුන තාම වැදගත් වෙනවා. හරි, බලන්න ඒකේ මාතෘකාවෙන් අපිට අවසන් කරන්න පුළුවන් මේ වීඩියෝ එක. සේවා අලෙවිකරණ මිශ්‍රය බලන්න. මෑත කාලේ ලෝක වෙළඳපොලේ සේවාවන් විස්තර වර්ධනය වෙලා තියෙනවා. ලංකාවේ දල ජාතික නිෂ්පාදනයට වැඩි වශයෙන්ම නියෝජනය වෙන්නේ සේවාංශයෙන්. මේකට හේතු වශයෙන් වැඩි වශයෙන් සේවාවන් අවශ්‍ය වන නිෂ්පාදන බිහිවීමත්, මිනිසුන්ගේ විවේක කාලය වැඩිවීම, ගමන් බිමන් රස ආස්වාදන වෙනත් ක්‍රියාකාරකම් ඉහළ යාම, ලෝකේ ජාතීන් අතර සමීප සම්බන්ධතා ගොඩනැගීම යන ආදිය තියෙනවා. මේ ප්‍රවණතාව නිසා බැංකු, රක්ෂණ, sannivedan, ප්‍රවාහන, සංචාර, රස ආස්වාදන පිළිබඳ වැඩිපුර උනන්දුවක් අනිවාර්යයෙන්ම තියෙන. සේවා පහත පරිදි වර්ග කරන්නත් පුළුවන්. රාජ්‍යාංශයේ සේවා, ලාභ අපේක්ෂා නොකරන පෞද්ගලික අංශයේ සේවා, ලාභ අපේක්ෂා කරන සේවා නැත්නම් ව්‍යාපාර අංශය කියලා කියනවා. නැත්නම් නිමෝම අංශය කියලා කියන වර්ගීකරණය තරම් වැදගත් වෙන්නේ නැහැ. දැන් අපි ලියමු සේවාවක් කියලා කියන්නේ මොකද්ද කියලා. එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයක් වෙත එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයක් වෙත දක්වන ක්‍රියාවක් හෝ ක්‍රියාකාරීත්වයකි. right, සේවාවක ගති ලක්ෂණ 4ක් තියෙනවා. ඊට පස්සේ පළවෙනි එක ලියන්න මෙහෙම. අස්පෘශ්‍ය වීම. ඒ කියන්නේ අල්ලන්න බෑ. ඒක නිකන් රස විඳීමක් විතරයි. අත්දැකීමක් විතරයි. අස්පෘශ්‍ය වීම. විස්තරේ කියවන්න උදාහරණත් එක්ක. දෙවෙනි එක හිමිකරුගෙන් වෙන් කළ නොහැකි වීම. ඒක සපේන එක්කෙනාගේ වෙන් කරන්න බෑ. හෝටලයකින් කෑමක් අරන් ගියාට හෝටලේ වේටර්ගේ සේවය අරන් යන්න බෑ අපිට. හිමිකරුගෙන් වෙන් කළ නොහැකි වීම. ඊට පස්සේ විවිධත්වය. ඒක සපේන පුද්ගලයා, ස්ථානය, අවස්ථාව අනුව සේවාවේ තත්ත්වය කියන එක අනිවාර්යෙන් වෙනස් වෙනවා ළමයි. right, ඊට පස්සේ හතරවෙනි එක ගබඩා කළ නොහැකි වීම. ගබඩා කළා පස්සේ පාවිච්චි කරන්න බෑ. ඒ සපේන වෙලාවෙදී පාවිච්චි කරන්න ඕනේ. ගබඩා කළ නොහැකි වීම.
හරිද? ඒකේ උදාහරණේ වැරදිලා මම උදාහරණේ කපන්න. උදාහරණේ වැරදි උදාහරණේ කපන්න. කපලා ඒක ලියන්න මෙහෙම ශ්‍රමය ගබඩා කර පසුව ප්‍රයෝජනට ගත නොහැක. ශ්‍රමය ගබඩා කර පසුව ප්‍රයෝජනට ගත නොහැක. right. හරි එවනම් ඒ අපි නිෂ්පාත මිශ්‍රයට අදාළ මූලික දේවල් තමයි පුතා සාකච්ඡා කරලා ඉවර කළේ. අපිට එනම් පුළුවන් ඊළඟ වීඩියෝ එකේදී මිල මිශ්‍රය පිළිබඳව සාකච්ඡා කරන්න. අපි එනම් මිල මිශ්‍රයෙන් මුණ ගැහෙමු. ආයුබෝවන්.